අද දිනේ අධ්‍යාපන අමාත්‍යාංශය සහ ශ්‍රී ලංකා පාසල් ටයිකොන්ඩෝ සංගමය එක්ව සංවිධානය කරන ටයිකොන්ඩෝ ඩෙවලොපින් ප්‍රෝග්‍රෑම් එකේ ක්‍රීඩාව හඳුන්වා දීමේ වැඩසටහනේ අද දිනේ විශේෂ දේශනයක් සඳහා සහභාගී වී සිටින්නේ ජාතික ක්‍රීඩා විද්‍යායතනයේ ක්‍රීඩා උපදේශක සහ කතිකාචාර්යවරයෙක් ලෙස කටයුතු කරන ක්‍රීඩා විද්‍යාව සහ ව්‍යායාම පිළිබඳ ඩිප්ලෝමාධාරී ඒ වගේම ශාරීරික අධ්‍යාපන පිළිබඳ විශේෂ උපාධිධාරී රසින්දු තිසංක ජයසිංහ මහත්මයා අද දින සම්පත්දායකෙක් වශයෙන් අපේ ආරාධනය පිළිගෙන දේශනය සඳහා සහභාගී වෙනවා. ඔබතුමා අධ්‍යාපන අමාත්‍යාංශයේ ක්‍රීඩා අධ්‍යක්ෂතුමා ඇතුළු සියලු අධ්‍යක්ෂවරුන් වෙනුවෙනුත් ශ්‍රී ලංකා පාසල් ටයිකොන්ඩෝ සංගමයේ ගරු සභාපතිතුමා වෙනුවෙනුත් ඊටාම ගෞරවයෙන් පිළිගනු ලබනවා. දැන් අවස්ථාව ලබා දෙනවා ඔබතුමාගේ දේශනය සඳහා. හරි ගොඩක් ස්තුතියි සම්පත්ස. ඇත්තටම මේ මම ස්තුතිවන්ත වෙනවා මාව මෙවැනි තාමත්ම වැදගත් අවස්ථාවක් වෙනුවෙන් කැඳවීම පිළිබඳව. ඒ වගේම මම මගේ දේශනය ආරම්භ කරන්න කලින් මම කියන්න කැමතියි සම්පත්ස මෙම දේශනයට මාව ආරාධනා කිරීමේදී මම ගොඩක් සතුටු වෙනවා. මොකද සම්පත්ස කියන්නේ මගේ ගුරුවරයා, ටයිකොන්ඩෝ ගුරුවරයා වගේම අද මම මේ ඉන්න ස්ථානයේ සිටීමට සම්පත් සර් නුත් ලොකු දායකත්වයක් ලබා දීලා තිබෙනවා. ඉතින් මම ගොඩක් සතුටු වෙනවා. මම මීට පෙරත් සම්පත් සර් ඉදිරියේ දේශන කීපයක් පවත්වලා තියෙනවා. ඉතින් මම නැවතත් අද දිනේත් මම සම්පත් සර් ඉදිරියේ මෙම දේශනය පැවැත්වීමට හැකියවීම සම්බන්ධයෙන් මම සතුටු වෙනවා. ඒ වගේම නැවතත් මම ස්තුතිවන්ත වෙනවා මෙම අවස්ථාව ලබා දීම සම්බන්ධයෙන්. හරි. අපි දේශනය ආරම්භ කරමු. මගේ අද මේ ටයිකොන්ඩෝ ඩෙවලොපින් ප්‍රෝග්‍රෑම් එක නැත්නම් මේ ටයිකොන්ඩෝ ක්‍රීඩාව සංවර්ධනය කිරීමේ වැඩසටහනේ 2021 වැඩසටහනේ මගේ මාතෘකාව බවට පත් වෙන්නේ ස්ට්‍රෙන්ත් කියන මාතෘකාව. එහෙම නැත්නම් ශක්තිය කියන මාතෘකාව. මම මුලින්ම මේ ශක්තිය සම්බන්ධයෙන් ඔබ ඉගෙන ගත යුත්තේ ඔබ උගතයක් ගත යුත්තේ ඇයි කියන එක සම්බන්ධයෙන් මම විනාඩියක් අරගෙන පැහැදිලි කරන්නම්. මේ වන විට ලෝකේ අපි ගත්තොත් ක්‍රීඩා අධිරාජ්‍ය පවත්වාගෙන යන ක්‍රීඩාවේ ජයගැහිලි නංවා තිබෙන රටවල් සහ ශ්‍රී ලංකාව කියන අපේ මේ පුංචි රටේ ක්‍රීඩාව කියන දේ අතර අරගෙන බැලුවොත් මේ ක්‍රීඩාව සම්බන්ධයෙන් තිබෙන දැනුම, ක්‍රීඩාව සම්බන්ධයෙන් තිබෙන පර්යේෂණ, ක්‍රීඩාවේ විද්‍යාව සම්බන්ධයෙන් එහෙම නැත්නම් ක්‍රීඩා විද්‍යාව සම්බන්ධයෙන් තිබෙන දැනුම, ඒ සම්බන්ධයෙන් සිදු කරන පර්යේෂණ වැනි විශාල ශ්‍රේෂ්ඨ ගණනාවක් අතරේ මේ විදේශීය ක්‍රීඩා අධිරාජ්‍ය පවත්වාගෙන යන රටවල් සහ අපේ රට අතර අපි තක්සේරු කරලා තිබෙනවා. මේ වෙද්දී වසර 15ක 20ක අතර පරතරයක් තිබෙනවා මේ දැනුම. කියන්නේ මම තවදුරටත් පැහැදිලි කරනවා නම් දැන් ඔය ඇමරිකාව වගේ රටක් ගත්තට පස්සේ මේ ඇමරිකාව වගේ රටක් සහ අපේ රට ගත්තම අපි අද පාවිච්චි කරන දැනුම මීට අවුරුදු 15කට 20කට විතර උඩදී ඇමරිකාව පාවිච්චි කරපු ක්‍රීඩා විද්‍යාව සම්බන්ධ දැනුම තමයි අපි අද පාවිච්චි කරන්නේ. එතකොට මේක යම් කිසි කෙනෙක්ට මේක ආందోලනාත්මක වෙන්න පුළුවන්. නමුත් ඇත්ත කතාව තමයි මේ ශ්‍රී ලංකාව පුරාම විසිරලා පැතිරලා ඉන්න අපගේ මේ ක්‍රීඩකයන්ගේ පුහුණුකරුවන්ගේ මේ සෑම ක්‍රීඩාවකම වගේ ගත්තම මේ ක්‍රීඩාව සම්බන්ධයෙන් වෙන දැනුම සමව බෙදලා ගිහිල්ලා නැහැ. ඒකට යම් කිසි කෙනෙක් න්‍යායාත්මකව තාක්ෂණිකව ඒ සම්බන්ධයෙන් දැනුවත් වෙන්න පුළුවන්. නමුත් සියලු දෙනාට මේක සමව බෙදලා ගිහිල්ලා නැහැ. ඉතින් මෙන්න මේ පරතරයේ මෙන්න මේ තියෙන දැනුම් පරතරයේ තිබෙන විශාලතම සාධකයක් තමයි මේ ශක්තිය කියන මාතෘකාව. එහෙම නැත්නම් මේ strength and conditioning කියන මාතෘකාව. ඉතින් මේ වෙදි ලෝකේ ඉතාමත්ම මේ අපි කතා කරන මොහොත වෙද්දිත් මේ ශක්තිය සම්බන්ධයෙන් පර්යේෂණ, ක්‍රීඩාවේ ශක්තිය සම්බන්ධයෙන් වෙන පර්යේෂණ සිදු කරමින් පවතිනවා. ඉතින් මේ වෙද්දි ලෝකයේ විශාල වශයෙන් ඉදිරියට ගිහිල්ලා තියෙනවා. අපිව පාස් කරගෙන, අපිව පහු කරගෙන ගොඩක් දුර ගිහිල්ලා තියෙනවා මේ ශක්තිය කියන මාතෘකාව සම්බන්ධයෙන්. නමුත් අපි දැන් මේ දැනුම විශාල වශයෙන් අපසතු කරගෙන තිබෙනවා. ඒ දැනුම අධ්‍යයනය කරලා තිබෙනවා. ඒ සම්බන්ධ පර්යේෂණ ආරම්භ කරලා තිබෙනවා. සමහර පර්යේෂණ අවසන් කරලා තිබෙනවා. ඉතින් මෙන්න මේ දැනුම ඔබට
මදක් හෝ මේ තිබෙන වේලාව තුල ලබා දීම තමයි මේ සිදු කරන්න යන්නේ. මොකද මේ වෙද්දි මේ ක්‍රීඩාව සම්බන්ධයෙන් පර්යේෂණ පවත්වන පර්යේෂකයෝ සොයාගෙන තිබෙනවා ක්‍රීඩාවේදී ක්‍රීඩාවේ දක්ෂතාවයේ උදෙසා ක්‍රීඩාවේ ශිල්පීය ක්‍රම පමණක් ප්‍රමාණවත් වන්නේ නැහැ. ඒ සඳහා ඒ ක්‍රීඩාවේ ශිල්පීය ක්‍රම වල දියුණුව උදෙසා ශරීරයේ ශක්තිය සහ වෙනත් ශාරීරික යෝග්‍යතා ගුණාංගයන් වර්ධනය කළ යුතුයි කියන එක. ඉතින් අපි බලමු අද මේ ශක්තිය කියන මහා විශාල දැවැන්ත ශේෂ්ත්‍රය ඇතුළේ තිබෙන මූලික සංකල්ප කිහිපයක් ඔබට මේ මොහොතේ රැගෙන එන්න. මම මුලින්ම ඔබට හඳුන්වා දෙන්න යනවා මෙන්න මේ මාතෘකාව. මේක ඔබ සමහර විට ඔබ මේ වෙද්දී අඳුරගෙන තියෙන්න පුළුවන්. නැත්තම් ඔබ අසා තිබෙන්න පුළුවන්. නැත්තම් ඔබ අධ්‍යාපනය ලැබීමට බලාපොරොත්තු වෙමින් වෙන්න පුළුවන් මේ සම්බන්ධයෙන්. අපි කතා කරන්න යනවා අද පළමුවෙන්ම මෙන්න මේ body types. එහෙම නැත්තම් somatotypes කියන මාතෘකාව. body types එහෙම නැත්තම් somatotypes කියන මාතෘකාව. මේකෙදී අපි සිදු කරන්න යන්නේ ඔබගේ ළඟට එන ටයිකොන්ඩෝ ක්‍රීඩාව හදාරීමට ඔබගේ ළඟට එන ක්‍රීඩකයා ක්‍රීඩිකාව මේ ටයිකොන්ඩෝ පුහුණුව ලබා දීමට පෙර මේ ටයිකොන්ඩෝ පුහුණුව ලබා දීමට පෙර ඔහුගේ ශාරීරික යෝග්‍යතා ගුණාංග වර්ධනය කිරීමට ටයිකොන්ඩෝ නෙවෙයි මම කියන්නේ ටයිකොන්ඩෝ ක්‍රීඩාව ශක්තිමත්ව කරගෙන යාමට සාර්ථකව සිදු කරගෙන යාමට ඔහුගේ ශාරීරික යෝග්‍යතා ලක්ෂණ දියුණු කරන්න අවශ්‍යයි. මෙන්න මේ ලක්ෂණ දියුණු කිරීමට ප්‍රථම ඔබ අනිවාර්යයෙන්ම සිදු කළ යුතු දෙයක් තමයි මෙන්න මේ ක්‍රීඩකයාගේ හෝ ක්‍රීඩිකාවගේ ශරීරයේ ආකෘතිය. එහෙම නැත්නම් ඔහුගේ ශරීරයේ ටයිප් එක හඳුනා ගැනීම. තවත් සරලව කිව්වොත් ඔබ මේ මාතෘකාව ඉගෙනගෙන අවසන් වුණයින් පස්සේ ඔබගේ පුහුණු කරන ටයිකොන්ඩෝ ක්‍රීඩක ක්‍රීඩිකාවන් 20ක් ඉන්නවා නම් ඔබට ටයිකොන්ඩෝ ක්‍රීඩාව උගන්වන්න පුළුවන් ඒ 20ම එකතන තියාගෙන නමුත් ඔබට ඔහුගේ ශාරීරික යෝග්‍යතා ලක්ෂණ විශේෂයෙන් ශක්තිය දරා ගැනීම වැනි ශාරීරික යෝග්‍යතා ලක්ෂණ ඒ 20 දෙනාටම එකම ස්ථානයේ එකම වර්කවුට් එක එහෙම නැත්නම් එකම ව්‍යායාම වර්ගය එකම රෙපිටිෂන්ස් ප්‍රමාණය එකම සෙට්ස් ප්‍රමාණය එහෙම නැත්නම් එකම වාර ගණන එකම අවස්ථා ගණන ලබා දීමේ හැකියාවක් නැහැ. හේතුව තමයි මේ බොඩි ටයිප් එකෙන් ටයිප් එකට එහෙම නැත්නම් මේ ශරීර ආකෘතියෙන් ආකෘතියට මේ ක්‍රීඩකයාගේ ශරීරයේ අභ්‍යන්තරයේ සෛලයේ පටන්ම වෙනස් නිසා. පැහැදිලිද? ඒක නිසා මේ මොහොතේ අපි දැන් ඉගෙන ගන්න යනවා කොහොමද මේ ශරීර අඳුනගන්නේ මොනවද ඒ වගේ ලක්ෂණ කියන එක. සම්පත්ස මේක ට්‍රාන්ස්ලේට් කරන්න ඕනේ නේද අපි? ඔව් මේ මිස්ටර් රසින්දු මේ අවශ්‍ය තැන්වලදී පුළුවන් ස්ලයිඩ් එකෙන් ස්ලයිඩ් එකට ට්‍රාන්ස්ලේට් කරන්න ගැටලුවක් නැහැ. මේ මිස්ටර් මනාසිර් මේ ඉන්නවද? ඇහෙනවද? ඔව් සර් ඉන්නවා. රයිට් මේ හරි එහෙනම් මිස්ටර් මනාසිර් අපිට පොඩ්ඩක් මේක ට්‍රාන්ස්ලේට් කරලා දෙන්න. අපි දැන් ඉගෙන ගන්න යන්නේ මේ අපේ අපේ ළඟට එන ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ ශරීර වර්ගය එහෙම නැත්නම් බොඩි ටයිප් එක අපි අඳුරගන්නේ කොහොමද? ඒ වගේ ලක්ෂණ මොනවද? කොහොමද අපි අඳුරගන්නේ කියන එක ඒගොල්ලන්ට ලබා දෙන්න ඕන ව්‍යායාම වාර ගණන් ඒ ටික තමයි අපි දැන් කතා කරන්න යන්නේ. ஓகே சார். இப்போ நாங்கள் படிச்சுக்கொள்ள போகிறது வந்து பொடி டைப்னு சொன்னால பொடி இந்த மனுஷன் உடம்பு ஒவ்வொரு மாதிரிக்கு இருக்கிற இப்போ உங்களுக்கு விளங்குற இப்போ இதில் போட்டிக்கிற மாதிரிக்கு மெலிஞ்சவங்க இருக்கிறாங்க, உடம்பு நடு உடம்பிக்காங்க இருக்கிறாங்க, கொளுத்த உடம்பிக்காங்க. இப்போ அவங்களுக்கு ஒவ்வொரு மாதிரிக்கு தான் பழக்கிறதுக்கு வேணும். எல்லாருக்கும் ஒரே மாதிரி பழக்கையில அது சுட்டி
அந்த சின்னவங்களுக்கு எப்படி பழக்கிறது, நடு உடம்பு இருக்கிறவங்களுக்கு எப்படி பழக்கிறது, கொழுத்த உடம்பு இருக்கிறவங்களுக்கு எப்படி பழக்கிறதுன்றத பத்தி தான் இப்ப பேச போறோம். ඔව් සර්. හරි. thank you. හරි. අපි දැන් එක ශරීර ආකෘතියෙන් ආකෘතියට අපි හඳුනගමු. මේකේ අවශ්‍ය තැන් ඔබ සටහන් කරගන්න. අවශ්‍ය තැන් කියලා කියන්නේ මේකේ ලක්ෂණ ටික අනිවාර්යයෙන්ම ඔබ සටහන් කරගන්න. ඒක ඔබට ඉතාමත්ම වැදගත් වෙයි. හරි. දැන් මේ බොඩි ටයිප්ස් එහෙම නැත්නම් මේ සොමැටෝටයිප්ස් වල පළවෙනි ආකෘතිය එහෙම නැත්නම් පළවෙනි බොඩි ටයිප් එක type 1 අපි හඳුන්වනවා ectomorph කියලා. ectomorph එහෙම නැත්නම් body type 1 ectomorph කියලා අපි එයාව හඳුන්වනවා. ඒ කියන්නේ දැන් ඔබගේ ළඟට එනකොට මේ ක්‍රීඩකයාට මෙන්න මේ ලක්ෂණ ටික තියෙද කියලා ඔයා බලන්න. ඔයාගේ ළඟ ඉන්න මේ ක්‍රීඩකයාගේ මෙන්න මේ ලක්ෂණ ටිකද තියෙන්නේ කියලා බලන්න. මේ ක්‍රීඩකයා එක්ටෝමෝර්ෆ් කෙනෙක් වෙන්න නම් මෙන්න මේ ලක්ෂණ ටික තියෙනවා. ඔබට මතු පිටින් බැලුවම මතු පිටින් බලලා එයාව හඳුනා ගැනීමට හැකි එක ලක්ෂණයක් තමයි මේ ක්‍රීඩකයාට හිමි සිහින් අස්ථි සහ කුඩා සන්ධි එහෙම නැත්නම් මෙයාගේ බෝන්ස් හරිම thin මෙයාගේ joints හරිම small joints thin bones එතකොට මෙයාගේ බොඩි එක කෙට්ටු ශරීරයක් විදිහට තමයි අපිට පේන්නේ. තව විදිහකින් කියනවා නම් මෙයාගේ shoulders දෙකයි මෙයාගේ hip එකයි ඔයාට බලා ගන්න පුළුවන් එකම ආකාරයේ. ඒ කියන්නේ මේ උරහිස් විශාල වශයෙන් පුළුල්ව පිහිටන්නේ නැහැ. උරහිස් විශාල වශයෙන් පුළුල්ව පිහිටන්නේ නැහැ. ඒක ඉනට එහෙම නැත්නම් hip එකට සමාන ආකාරයෙන් තමයි පොඩි වෙනසක් තියෙන්නේ. සමාන ආකාරයෙන් තමයි පිහිටන්නේ. ඔබට අර V shape එක දැක ගන්න බෑ කාන්තා පිරිමි දෙපාර්ශ්වයේම. ඒක පොදු. ඒ වගේම මෙයාගේ ශරීරයේ ඊටාම අඩු ෆැට් ඩිපොසිට් එකක් එහෙම නැත්නම් මේද තැම්පතුව මෙයාගේ ශරීරයේ තියෙන මේද ප්‍රමාණය තැම්පත් මේද ප්‍රමාණය ඊටාමත්ම අවම මට්ටමක තිබෙනවා. කියන්නේ මේද තැම්පතුවක් නැහැ. ලොකු මේද තැම්පතුවක් නැහැ. කියන්නේ එහෙන් මෙහෙන් එල්ලෙන කෑලි නැහැ මෙයාගේ ඇඟේ. ඒ වගේම මෙයාගේ මාංශ පේශීන් ඊටාමත්ම කුඩා මාංශ පේශීන් තියෙනවා. හොඳින් මූර්තිමත් වෙච්ච විශාල මාංශ පේශීන් නැහැ. කුඩා මාංශ පේශී තියෙනවා. මෙයාගේ බැලුවම අස්ථි කූඩුව එහෙම නැත්නම් මෙයාගේ බෝන් ස්ට්‍රක්චර් එක අපිට පැහැදිලිව බලා ගන්න පුළුවන්. මාංශ පේශී වලින් පිරිපුන් වෙච්ච මස්කියුලර් බොඩි එකක් මෙයාට නැහැ. ඒක තමයි මෙයාගේ මතු පිට ස්වභාවය. සිහින් සිරුරක් තියෙනවා. මෙයාගේ අස්ථි සංදි කුඩායි. මේ සංදි joints ඊටාම කුඩායි. ඒක ඔබට බලා ගන්න පුළුවන්. මොකද මෙයා කොච්චර මහත් වුණත් මේ සංදි මහත් වෙන්නේ නැහැ. මහත කෙනෙක් එයා එක්ටෝමෝර්ෆ් නම් එයාගේ සංදි කුඩායි. අස්ථි සිහින් කුඩා මාංශ පේශීන් තියෙන්නේ. එහෙම මෙහෙන් එල්ලෙන කෑලි නැහැ. කියන්නේ මේද තැම්පතුවක් නැහැ. උරහිස් ප්‍රමාණයයි ඉනේ ප්‍රමාණයයි එක ප්‍රමාණයට ඔබට දැක ගන්න පුළුවන්. ඒ කියන්නේ V shape එක නෑ පුළුල් උරහිස් පිහිටන්නේ නැහැ. මිෂ මනසිර අපි මේ ටික ட்ரான்ஸ்லேட் කරමු. ஓ சார். இப்போ நாங்கள் கற்றுக்கொள்றது வந்து எக்டோமோர்ஃப். எக்டோமோர்ஃப் வந்து சொன்னாங்கல்ல ஒன்றாவது டைப் மெலிஞ்ச உடம்பு இருக்கிறவங்களுக்கு அவங்கள்ட்ட வந்து இறைச்சி எடுத்து சொன்னாங்கல்ல சிவப்பிறைச்சிக்கிற மற்ற மெலிஞ்ச உடம்பு வந்து மெலிஞ்ச உடம்பு அவங்கள மற்ற கண்டுபிடிச்சு கொள்றதுக்கு வந்து வி ஷேப் இல்லை, உடம்புல வி ஷேப் இல்லை. மற்ற வந்து கொழுப்பு இல்லை, இவங்களோட கொழுப்பு உடம்பு இந்த தோலுக்கு அடியில் இருக்கிற கொழுப்பு கொழுப்பு இல்லை மிகுமே. மற்ற ஜாயிண்ட் வந்து ஜாயிண்ட்களும் சின்ன 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 ஜாயிண்ட்கள் தான் இருக்குது. ඔව් සර්. හරි, thank you. ඊළඟට අපි මෙයාගේ ශරීර අභ්‍යන්තරය ගැන පොඩ්ඩක් කතා කරොත් මෙයාගේ ශරීරයේ තුල කොහොමද මේවා
සිද්ධ වෙන්නේ මෙයාගේ කාර්යභාරය කියලා කතා කරොත් අපි මෙයාට කියනවා මෙයාගේ මසල් ෆයිබර්ස් එහෙම නැත්නම් මාංශපේශී තන්තු එහෙම නැත්නම් මසල් සෙල් නැත්නම් මසල් මාංශපේශී සෛලය ඔය ඔක්කොම එකයි මසල් සෙල් එක ෆයිබර් එක එහෙම නැත්නම් සෛලය තන්තුව කියන්නේ මේ දෙකම එකයි මේවට අපි හඳුන්වනවා රෙඩ් මසල් ෆයිබර්ස් කියලා රෙඩ් මසල් ඒ කියන්නේ මෙයාගේ මසල් සෙල් එක මාංශපේශී සෛලය රතු පාටයි ඒක නිසා මෙයාට කියනවා මෙයාට රෙඩ් මසල්ස් තමයි තියෙන්නේ කියලා රතු මසල්ස් රෙඩ් මසල් සෙල්ස් තියෙනවා කියලා කියනවා. රතු මාංශපේශී තන්තු එහෙම නැත්නම් රතු මාංශපේශී සෛල වලින් සමන්විතයි කියලා කියනවා. ඒකට හේතුව තමයි මෙන්න මේ ක්‍රීඩකයාගේ තියෙන අති සුවිශේෂී ගුණාංගය මෙයාගේ ශරීරය සැකසීලා තියෙන්නේ මම ඔබට කිව්වා කලින් මෙයාට විශාල මාංශපේශීන් හෝ මේද තැම්පතුවක් නැහැ කියලා. මෙයාගේ ඒ තැම්පතුව නැති වෙන්න හේතුව තමයි මෙයාගේ මේද තැම්පතුවක් හෝ ඒ තැම්පත් ශක්ති ප්‍රමාණයක් නැති වෙන හේතුව තමයි මෙයාගේ ශරීරයේ පරිවෘත්තීය ක්‍රියාවලියේ ශීඝ්‍රතාවය. එහෙම නැත්නම් මෙටබොලික් රේට් එක. පරිවෘත්තීය ක්‍රියාවලියේ ශීඝ්‍රතාවය. ඒ කියන්නේ මෙටබොලික් එක මෙයාගේ ශරීර අභ්‍යන්තර ක්‍රියාකාරීත්වය හයි. එහෙම නැත්නම් ඊටාම ඉහළ ප්‍රතිශතයක තියෙනවා. ඒක නිසා මෙයාගේ ශරීරයේ ශක්තිය ගබඩා කරගන්න වෙලාවක් නැහැ. ඔබ ආහාරයෙන් තමයි ශක්තිය ලබා ගන්න. ඔබ ආහාර ගත්තම ඒව විශාල වශයෙන් විශාල වෙලාවක් ශරීරය තුල රැඳිලා තිබෙන්නේ නැහැ. ඒව දහනය වෙලා ශක්තිය බවට පරිවර්තනය වෙනවා. ඒක නිසා මෙයාගේ තැම්පත් වෙච්ච දෙයක් නැහැ. තැම්පත් වෙලා තියෙන දෙයක් නැහැ. ඒකයි මෙයාගේ ගොඩක් හෙට්ටු ශරීරයක් අපිට දැක ගන්න හැකි වෙන්නේ. මෙන්න මේ තැම්පත් වෙච්ච ශක්ති ප්‍රමාණයක් නැති නිසා මෙයාගේ ශරීරය උරු වෙලා තියෙනවා මෙයාගේ ක්‍රියාකාරකම් සඳහා ශක්තිය ලබා ගන්න ශක්ති ප්‍රභවය විදිහට භාවිතා කරන්න එහෙම නැත්නම් ඒ ක්‍රියාකාරකම් සඳහා මෙයා ශක්තිය ලබා ගන්න යන්නේ ඔක්සිජන් වලින්. ඒ කියන්නේ මේ කෙට්ටු ශරීරයක් තියෙන මේ එක්ටොමෝෆ් ක්‍රීඩකයා එයාගේ ක්‍රියාකාරකම් සඳහා ශක්තිය ලබා ගන්නේ ආහාර වලින් විතරක් නෙමෙයි ආහාර වලින් නෙමෙයි බහුතරය ඔක්සිජන් වලින්. මෙන්න මේ ඔක්සිජන් වලින් ශක්තිය ලබා ගන්න නිසා මෙයාගේ ආහාර ගබඩා වෙනුවට මෙයාගේ ශරීරයේ පිහිටලා තියෙනවා ඔක්සිජන් ගබඩා අපි කියනවා මයෝග්ලොබින් කියලා. මයෝග්ලොබින් කියලා. ඔක්සිජන් ගබඩා ප්‍රමාණය වැඩි. මෙන්න මේව රතු පාට නිසා අපි කියනවා මෙයාගේ මාංශපේශී තන්තු රතු පාටයි කියලා. ඒකට හේතුව තමයි ඔක්සිජන් ගබඩා ප්‍රමාණය වැඩි නිසා. ඒ වගේම මෙයාගේ තියෙන්නේ කුඩා මාංශපේශීන් නිසා සහ මෙයා ශක්තිය ලබා ගන්නේ මේ ඔක්සිජන් වලින් නිසා මෙයාගේ මසල් ෆයිබර් එකට අපි කියනවා තවත් නමක් ලියා ගන්න slow twitch muscle fibers එහෙමත් නැත්නම් සෙමෙන් ක්‍රියා කරමින් ශක්තිය සපයන මාංශපේශී තන්තු. මොනවාද? සෙමෙන් ක්‍රියා කරමින් ශක්තිය සපයන මාංශපේශී තන්තු. එහෙමත් නැත්නම් slow twitch muscle fibers. slow twitch සෙමෙන් නැකිලමින් දිගෑරමින් ශක්තිය ලබා දෙන slow twitch. සෙමෙන් ක්‍රියා කරමින් ශක්තිය සපයන මාංශපේශී තන්තු. මෙන්න මේ slow twitch muscle fibers නිසා මෙයාට තියෙන්නේ මෙයාගේ මාංශපේශී වලට හැකියාව තිබෙනවා සෙමෙන් ක්‍රියා කරමින් දීර්ඝ වේලාවක් ක්‍රියාකාරකම් වල නිරත වෙන්න. සෙමෙන් ක්‍රියා කරමින් දීර්ඝ වේලාවක් ශාරීරික ක්‍රියාකාරකම් වල නිරත වෙන්න. ඒක නිසා මෙන්න මේ කෙට්ටු ශරීර තියෙන ක්‍රීඩකයෝ ක්‍රීඩිකාවෝ දක්ෂ වෙනවා වැඩි වේලාවක් සිදු කරන ක්‍රීඩාවන් වලට. දිගු වේලාවක් සිදු කරන ක්‍රීඩාවන් වලට මේ අය දක්ෂතා දක්වනවා. උදාහරණ ගත්තොත් දිගු දුර ධාවනය මැරතන්, long distance, middle distance runners ලා ගොඩක් වෙලාවට මෙන්න මේ එක්ටොමෝෆ් ශරීරාකෘතියේ ක්‍රීඩක ක්‍රීඩිකාවන්. හේතුව තමයි එයාගේ මසල් එක වැඩ කරන්නේ ඉතාමත්ම සෙමෙන් ඇකිලෙමින් දිගෑරෙමින් ඔක්සිජන් වලින් ශක්තිය ලබාගෙන මෙයා විශාල වේලාවක් මේ ශක්තියෙන් ශරීරයේ ක්‍රියාත්මක කිරීමට දක්ෂතාවය දක්වනවා. දැන් අපි ඉගෙන ගත්ත ලක්ෂණ
මෙයාගේ ෂෝල්ඩර්ස් ගොඩක් වෙලා ගොඩක් පුළුල් නැහැ. මෙයාගේ ඉනේ ප්‍රමාණයටම තමයි වගේ තමයි පිහිටලා තියෙන්නේ. එතකොට මෙයාගේ කුඩා මාංශ පේශීන් තිබෙන්නේ. කුඩා සන්ධි සහ සිහින් අස්ථි වලින් සමන්විතයි. මේද ප්‍රතිශතයක් නෑ ලොකු. පොඩි බොඩි ෆැට් එකක් තියෙන්නේ. පොඩි මසල්ස් තියෙන්නේ. ඒ වගේම මගේ ශරීර අභ්‍යන්තරේ මාංශ පේශී තන්තු වලට අපි රතු තන්තු කියලා කියනවා. හේතුව තමයි මෙයා ශක්තිය ලබා ගන්න ඔක්සිජන් වලින්. ඒ ඔක්සිජන් වලින් ශක්තිය ලබා ගන්න ශක්ති ගබඩා ප්‍රමාණය වැඩි කර ගන්න ඕන නිසා ඒ ඔක්සිජන් ගබඩාවේවත් මයොග්ලොබින් ප්‍රමාණය වැඩි. මේ හේතුව වගේම මෙයා ඔක්සිජන් වලින් ශක්තිය ලබාගෙන ක්‍රියාත්මක වෙන සෙමෙන් ක්‍රියා කරමින් ශක්තිය පිට කරන slow twitch muscle fibers එහෙම නැත්නම් සෙමෙන් ක්‍රියා කරමින් ශක්තිය සපයන මාංශ පේශී තන්තු වලින් සමන්විතයි. මෙන්න මේ කියන ප්‍රධාන පෙළේ ලක්ෂණ වලින් මේ එක්ටොමෝෆ් ක්‍රීඩකයා හෝ ක්‍රීඩිකාව සමන්විතයි. අපි මේ ටික ට්‍රාන්ස්ලේට් කරමු. ஓ சார் அந்த இவங்களை எடுத்தாப்புல இந்த இவங்கள் வந்து அந்த சாப்பாட்டால எல்லாம் மிச்சம் பங்கு அந்த உடம்புக்கு சக்தி எடுக்கிறது. இவங்கள வந்து ஆக்சிஜனால தான் மிச்சம் பங்கு சக்தி எடுக்கிறது. அவங்களோட வந்து ஆக்சிஜன் கூடையாக அந்த சக்தி உடம்புக்குள்ள ஈக்கிற சொட்டி அவங்களோட மயோகுளோபின் கூடையா நிக்கிற உடம்புக்குள்ள. மயோகுளோபின் வந்து சிவப்பு கலர். அதுதான் நான் உங்களுக்கு சொன்ன வந்து இந்த இவங்களோட மசஸ் சொன்னாங்கல்ல இறைச்சி வந்து எல்லாம் சிவப்பு கலர். இந்த இறைச்சி சிவப்பாகிறதுக்கு காரணம் வந்து இந்த மயோகுளோபின். மற்ற இவங்களோட மசஸ் எடுத்து பார்த்தாப்புல வந்து இவங்களோட வந்து ஸ்லோ ட்விச் மசல் ஃபைபர்ஸ் சொன்னாங்கல்ல இந்த மெதுவாக வேலை செய்யக்கூடிய மசல்ஸ் தான் இவங்களோட கூடையா இருக்குது. இந்த இவங்களே மெதுவாக வேலை செய்த மசல்ஸ் ஈக்கிற சொட்டி இவங்களுக்கு மிச்சம் காலம் செய்யும் விளையாட்டுகள்ல மிச்சம் காலமா ஈக்கலும் அப்படின்னு சொன்னால லாங் டிஸ்டன்ஸ் மிடில் டிஸ்டன்ஸ் மாதிரி ஓடுற அந்த ஆக்களுக்கு தான் மாதிரி மசல்ஸ் ஈக்குற. ஓ சார். හරි thank you. එතකොට මේකේ ඔබ ඉගෙන ගත යුතු වැදගත් කාරණාව තමයි ඔබගේ ළඟට එන මේ කෙට්ටු ශරීරයක් තියෙන මේ සිහින් ශරීරයක් තිබෙන මේ කියපු ලක්ෂණ වලින් සමන්විත මේ ක්‍රීඩකයා ඔබ ළඟට ආවම මේ පාඩමෙන් පස්සේ දැන් ඔබ තක්සේරු කරන්න ඕනේ මෙන්න මේ ක්‍රීඩකයට තිබෙන සුවිශේෂී දක්ෂතාවය. මොකද්ද මේ ක්‍රීඩකයට තියෙන සුවිශේෂී දක්ෂතාවය? මෙයාට මේ ක්‍රීඩකයට හැකියාව තියෙනවා එයාගේ ශරීරය ඒ ක්‍රියාකාරකම් වල විශාල කාලයක් විශාල කාල සීමාවක් පවත්වාගෙන යන්න. එහෙම නැත්නම් මේ ක්‍රීඩකයට අනෙකුත් ක්‍රීඩකයන්ට සාපේක්ෂව දරා ගැනීම එහෙම නැත්නම් endurance කියන එක දරා ගැනීම එහෙම නැත්නම් endurance කියන එක මේ ක්‍රීඩකයට ඉතා අනෙකුත් ක්‍රීඩකයන්ට සාපේක්ෂව විශාල වශයෙන් හිමි වෙලා තිබෙනවා. මේකෙන් ඔබ උගත යතු මේකේ අනිත් පැත්ත තමයි ඔබගේ පුහුණු සැසිය තුල මේ ක්‍රීඩක සැසිය තුල ඔබ සමග ඉන්න මේ ආකෘතියේ ක්‍රීඩකයන් ඔබ සතුව සිටිනවා නම් මට විශ්වාසයි නිසක වශයෙන්ම සිටිය යුතුයි. මේ ක්‍රීඩිකාවන් සිටිනවා නම් ඔබ සියලුම ආකෘතියන්ගෙන් සමන්විත ක්‍රීඩිකාවන් එක මොහොතක එකම පුහුණු සැලැස්මක් ඇතුළේ එකම ෂෙඩියුල් එකක් ඇතුළේ සෙල්ලම් කර ක්‍රීඩා කරනවා නම් ශරීරයේ යෝග්‍යතාවය වර්ධනය කරගන්න ෆිට්නස් එක ඩෙවලොප් කරගන්න ඔබ සියලු දෙනාටම කෙටි වේලාවක් නම් ශරීරයට මේ ශාරීරික යෝග්‍යතා ලක්ෂණ හුරු කරවන්නේ ඔබ මතක තබා ගත යුතු දේ තමයි ඒ ඔබ කරන කෙටි වේලාව මේ ක්‍රීඩකයට ගැලපෙන්නේ නැහැ. මොකද හේතුව ඔබ මේ ක්‍රීඩකයාගේ ශක්තිය මේ ක්‍රීඩකයාගේ දරා ගැනීම strength එමන තව endurance වගේ physical qualities develop කරනවා නම් ඔබ මේ ක්‍රීඩකයාගේ අභ්‍යන්තර ලක්ෂණය මතක තබා ගත යුතුයි. මෙයාට දිගු වේලාවක් ක්‍රියාත්මක කරන්න පුළුවන් කෙනෙක්. එහෙනම් ඔබ මෙයා දිගු වේලාවක් කරන ක්‍රියාකාරකම් වලට දක්ෂතා දක්වන ඒ අවශ්‍යතාවයේ ශරීරයේ අභ්‍යන්තරයේ තිබෙන එක්කෙනාට ඔබ කෙටි වේලාවක් නම් දෙන්නේ මධ්‍යස්ථ වේලාවක් නම් දෙන්නේ සියලු දෙනාටම මැද වේලාවක් නම් දෙන්නේ. මතක තබා ගන්න මේ ක්‍රීඩකයාගේ ෆිට්නස් ලෙවල් එක උඩට යන්නේ නැහැ. මොකද ඔබ මේ ක්‍රීඩකයාගේ ශරීර අභ්‍යන්තරයට කතා කරලා නැහැ ඔයාගේ පුහුණු සැසිය ඇතුලේ. ඒක නිසා මතක තබා ගන්න
මෙවැනි ආකාරයේ ක්‍රීඩකයෙකු ඉන්නවා නම් ඔබ නිසක වශයෙන්ම ඔහුට අනෙකුත් ශරීර ආකෘති දැන් ඔබට මම ඉදිරියේදී කතා කරාම පැහැදිලි වෙයි. එම ආකෘති වල ක්‍රීඩකයන්ට වඩා වැඩි වාර ගණන් සහ වැඩි කාල සීමාවන් ඔබගේ පුහුණු සැසිය තුළ අන්තර්ගත කිරීම අනිවාර්ය වෙනවා. එහෙම කරොත් විතරයි ඔබට පුළුවන් වෙන්නේ මේ ක්‍රීඩකයාගේ ඒ ශාරීරික යෝග්‍යතා ගුණාංගය වර්ධනය කරගන්න. පැහැදිලිද? මේකේ ඔබ උගත යුතු අනෙක් කාරණාව තමයි මේ ක්‍රීඩකයන් කොපමණ ආහාර ප්‍රමාණයක් අනුභව කරත් මේ ක්‍රීඩකයාගේ ශරීරයේ ප්‍රමාණය වර්ධනය වෙන්නේ නැහැ. මෙයා මහත් කරන්න ඉතාම අමාරුයි. හැබැයි පුළුවන් ටිකක් අමාරුයි. ඒකට හේතුව තමයි අර පරිවෘත්තීය ක්‍රියාවලියේ ශීඝ්‍රතාවය ඉහළ යෑම. ඉතින් මේ ක්‍රීඩකයාගේ අනේ ලක්ෂණය නිසා මෙයා කොපමණ ආහාර ප්‍රමාණයක් ගත්තත් කොච්චර කෑවත් මේ ප්‍රමාණයෙන් ඉහළට දාගන්න ඉතාමත් මසීයි. ඔබට යම්කිසි අවස්ථාවක අවශ්‍යයි නම් මෙම සිහින් සිරුරක් කිමි ක්‍රීඩකයා වර්ධනය කරගන්න මේ සිහින් සිරුරක් හිමි ක්‍රීඩකයාගේ ශරීරය වර්ධනය කරගන්න ශරීරයේ ප්‍රමාණය වර්ධනය කරගන්න ඔබට සිද්ධ වෙනවා නිසක වශයෙන්ම නිශ්චිත ආහාර සැලැස්මක් ක්‍රියාත්මක කරන්න සහ නිශ්චිත රෙප් සෙට්ස් ගණන් වලින් සමන්විත පුහුණු සැලැස්මක් ක්‍රියාත්මක කරන්න. ඒක තමයි ඔබට තිබෙන අභියෝගය මෙම ක්‍රීඩකයන්ගේ. අපි මේ බොඩි ටයිප්ස් තුනම ගැන කතා කරලා අවසන් වෙලා මේ අයට පුහුණු සැසි ලබා දෙන්නේ කොහොමද කියන එක පොදුවේ කතා කරමු. හරි මිස්ටර් නසීම් මේ ටික අපි ට්‍රාන්ස්ලේට් කරමු මේ කොටස් ටික. ඔව් සර්. இப்படி பார்த்தால என்டியூரன்ஸ் இவங்களோட என்டியூரன்ஸும் ஸ்ட்ரென்த்தும் கூட இந்த லெவல் ஆக்களோட என்டியூரன்ஸும் ஸ்ட்ரென்த்தும் கூட அது சுட்டி இவங்களுக்கு ட்ரெயின் பண்ணக்குள்ள வந்து மிச்ச நேரம் ப்ராக்டிஸ் பண்ற ஸ்கில்ஸ் தான் ப்ராக்டிஸ் பண்ணணும். இல்லை அது இல்லாம கொஞ்சம் கொஞ்சம் ப்ராக்டிஸ் பண்றேன்னு சொன்னாலும் எல்லாருக்கும் ஒன்றுக்கு நீங்களே கொஞ்சம் கொஞ்சம் ப்ராக்டிஸ் பண்றேன்னு சொன்னாலும் இவங்களுக்கு தாங்காது. ஏன்னு சொன்னா இவங்களோட அந்த மசல்ஸ் டைப் அப்படி அந்த மிச்ச நேரம் இவங்களோட வேலை செய்யற மசல்ஸ் தான் நீக்கிறது. அந்த இவங்களுக்கு எவ்வளவு சாப்பாடு கொடுத்தாலும் இவங்களோட உடம்பு கொழுக்காது. அது சுட்டி இவங்களோட வந்து அந்த அப்படி உடம்பு குறைக்க வைக்கிறது கஷ்டம். ஏழாண்டு சொல்ற மாட்டோம் அந்த கொஞ்சம் கஷ்டம் அந்த மிச்சம் வேலை இருக்கிற அதுக்கு பண்றது. අපි මම ඔයගොල්ලෝගේ ප්‍රශ්නයක් අහුවොත් මොන හරි මේ එක්ටොමෝෆ් ශරීරාකෘතිය සම්බන්ධයෙන් මොන හරි ගැටලු තියෙනවද කියලා ගැටලුවක් තියෙනවා නම් මේ ලක්ෂණ සම්බන්ධයෙන් ගැටලුවක් තියෙනවා නම් දැන් අහන්න පුළුවන්. මම පොඩි වෙලාවක් ඔබට ලබා දෙන්න පුළුවන්. හරි. අපි ඊළඟ ශරීරාකෘතිය ගැන බලමු. ඔබට ගැටලු තිබෙනවා නම් ඒවා තියාගෙන අවසානයේ හරි අහන ගැටලු තියාගෙන ඔබ ඉදිරියට යෑමට අවශ්‍යතාවයක් නැහැ. හරි. දැන් මෙන්න මේ ආකෘතිය body type 2 එහෙම නැත්නම් දෙවන ශරීර ආකෘතිය අපි හඳුන්වනවා mesomorph කියලා. mesomorph. එහෙම නැත්නම් body type 2. body type 2. mesomorph. එහෙම නැත්නම් දෙවන වර්ගයේ ශරීර ආකෘතිය. මෙන්න මේ දෙවන වර්ගයේ ශරීර ආකෘතිය ඊටමත්ම සුවිශේෂී ලක්ෂණ ගණනාවකින් සමන්විත වෙච්ච ශරීර ආකෘතියක්. විශේෂයෙන්ම අපිට මේ ශරීර ආකෘතිය හිමි ක්‍රීඩකයා හෝ ක්‍රීඩිකාව ඊටමත්ම පහසුවෙන් ඕනෑම ක්‍රීඩාවක් සඳහා පුහුණු කර ගැනීමට හැකියාව තිබෙනවා. අපි බැලුමටම මෙයා අඳුන ගැනීමේ ලක්ෂණ තමයි මෙයාගේ ශරීරය හොඳින් වර්ධනය වෙච්ච මාංශමය එහෙම නැත්නම් මස්කියුලර් බොඩි එකක් මෙයාට තියෙනවා. හොඳින් මස් පිඬු
වර්ධනය වුණ මාංශමය ශරීරයක් මොහුට හිමි වෙලා තිබෙනවා. ඒ වගේ මෙයා ස්වාභාවිකවම ශක්තිමත්. ඒ කියන්නේ මෙයා පුහුණු කරලා ට්‍රේනින් කරලා බොඩි බිල්ඩ් කරලා නෙවෙයි. මෙයා උපතින්ම ස්වාභාවිකවම ශක්තිමත් ශරීරයකට උරුමකම් කියනවා. දැන් ඔබට මේ සම්බන්ධයෙන් අත්දැකීම් ඇති. දැන් අපි ගත්තොත් සමහර වෙලාවට අපි ක්‍රීඩකයන්ව හඳුනා ගැනීමේදී සහ ওই පාසල් වල එහෙම නැත්නම් මගතුරේදී දකින්න සමහර පාසල් යන වයසේ දරුවන් ඉන්නවා. මේ දරුවන්ගේ ශරීරය දැක්කම ඊටාම හොඳින් පුෂ්ටිමත් වෙච්ච ශරීර අපිට හිතෙන්නේ දැක්කම මෙයා ජිම් එකක් යනවා ඇති, මෙයා ජිම් එකක් යූස් කරනවා ඇති, weight exercises කරනවා ඇති කියලා බොඩි එකට. හැබැයි සමහර වෙලාවට ගත්තම එයා එහෙම ව්‍යායාම වල නිරත වෙන්නේ නැහැ. ස්වාභාවිකවම නිර්මාණය වෙච්ච හොඳින් වර්ධනය වුණ මස්පිඬු මෙයාට හිමි වෙලා තිබෙනවා ස්වභාව ධර්මයෙන්. ඒ වගේම මෙයාගේ සංදි සහ අස්ථි කුඩා වෙනම මධ්‍යම ප්‍රමාණයේ සමා වෙන කුඩා නෙමෙයි මධ්‍යම ප්‍රමාණයේ අස්ථි සහ මධ්‍යම ප්‍රමාණයේ සංදි වලින් මෙයා සමන්විත වෙනවා. ඒ කියන්නේ එක්ටොමෝෆ් කෙනාට වැඩිය මහත සංදි සහ අස්ථි වලින් මෙයා සමන්විත වෙනවා. හරිද? එතකොට මෙයාගේ අපිට බාහිරින් ගන්න පුළුවන් තවත් ලක්ෂණයක් තමයි මේ ක්‍රීඩකයාගේ උරහිස් එයාගේ ඉනට වැඩිය පුළුල්ව පිහිටා තිබෙනවා. දැන් එක්ටොමෝෆ් කෙනාගේ ඉන සහ උරහිස් එක මට්ටමක පැවතුණා. නමුත් මෙම ක්‍රීඩකයාගේ උරහිස් ඉනේ ප්‍රමාණයට වඩා පුළුල් ප්‍රමාණයක් ගන්නවා. එහෙම නැත්නම් මෙයාගේ V shape body එකක්, එහෙම නැත්නම් V හැඩති සිරුරක් මෙයාට උරුම වෙලා තිබෙනවා ස්වභාවිකව. මෙන්න මේ ලක්ෂණ තමයි ඔබට මේ ක්‍රීඩකයව බාහිරින් හඳුනාගත හැකි ලක්ෂණ. ඒ වගේම මේ ක්‍රීඩකයා ක්‍රීඩිකාවගේ තිබෙන අභ්‍යන්තර ලක්ෂණ තමයි අපි එක්ටොමෝෆ් ක්‍රීඩකයාගේ කතා කරා. එයාගේ ශරීරය තුල තිබෙන්නේ ස්ලෝ ට්විච්, එහෙම නැත්නම් සෙමෙන් ක්‍රියා කරමින් ශක්තිය සපයන මාංශ පේශී තන්තු, එහෙම නැත්නම් රතු මාංශ පේශී තන්තු. මෙන්න මේ මෙසෝමෝෆ් ක්‍රීඩකයාගේ, එහෙම නැත්නම් බොඩි ටයිප් 2 ක්‍රීඩකයාගේ මෙන්න මේ ස්ලෝ ට්විච් මසල් ෆයිබර්ස් නුත්, එහෙම නැත්නම් සෙමෙන් ක්‍රියා කරමින් ශරීරයට ශක්තිය සපයන මාංශ පේශී තන්තුත්, වේගයෙන් ක්‍රියාත්මක වෙමින් ශරීරයට ශක්තිය සපයන මාංශ පේශී තන්තුත්, එහෙම නැත්නම් ෆාස්ට් ට්විච් මසල් ෆයිබර්ස් නුත් මේ ශරීරය තුල ඊ타ත්ම සමාන ආකාර වලින් මිශ්‍ර වෙලා පිහිටලා තිබෙනවා. අන්නෙම ලක්ෂණය තමයි මේ ක්‍රීඩකයාගේ සතු තිබෙන සුවිශේෂීතම ලක්ෂණය බවට පත් වෙන්නේ. ඒ කියන්නේ ස්ලෝ ට්විච්, ෆාස්ට් ට්විච් ෆයිබර්ස් දෙකම මිශ්‍රව මෙයාගේ ශරීරය තුල පැවතිලා තිබෙනවා. එක කොච්චරක් මිශ්‍ර වෙලා තියෙනවද කියලා කියනවනම් ඔබට මේ ක්‍රීඩකයාගේ සමහර වෙලාවට මේ පපු ප්‍රදේශයේ chest එක slow twitch muscle fibers පිටලා අත්වල තිබෙන මාංශ පේශීන් fast twitch muscle fibers විදියට පිටලා දෙන්න පුළුවන්. එහෙම නැත්නම් chest එක fast twitch, shoulders slow twitch. තවදුරටත් වම් අත fast twitch, දකුණු අත slow twitch. මෙන්න මේ විදියට ශරීරයේ සමව ගොඩක් දුරට සමව බෙදී යන ආකාරයට මාංශ පේශීන් මිශ්‍ර වෙනවා. සමහර වෙලාවට lower body එක slow twitch, upper body එක fast twitch. මේ ආකාරයෙන් මිශ්‍ර වෙලා පවතිනවා. මෙන්න මේ සුවිශේෂී ලක්ෂණය ක්‍රීඩකයන්ව පුහුණු කිරීමේදී අපිට ඉතාමත්ම අවදානම් සහගත ලක්ෂණයක් බවටත් සමහර අවස්ථාවල පත් වෙනවා. මොකද හේතුව අපේ රටේ වගේ රටක මෙයාගේ මේ බොඩි ටයිප් එකේ මෙයාගේ මේ ෆයිබර්ස් ස්ලෝ ට්විච් ද ෆාස්ට් ට්විච් ද කියලා හඳුනා ගැනීමට තිබෙන තාක්ෂණය ඉතාමත්ම අඩු තැනක තමයි තිබෙන්නේ. ඒ මසල් බයොප්සි වගේ ටෙස්ට් සිදු කිරීමට විශාල මුදලක් වැය වෙනවා. මුදලක් වැය කරලත් සිදු කර ගැනීමට ඇති ස්ථාන ඉතාමත්ම සීමිත වෙලා තිබෙනවා. මෙන්න මේ ලක්ෂණ නිසා අපේ පුහුණු සැලැස්ම ඇතුලේ අපි සම්පූර්ණම ශරීරයටම එකම වාර ගණන්, එකම අවස්ථා ගණන්, එහෙම නැත්නම් same sets
same reps ලබා දුන්නොත් සමහර වෙලාවට මෙයාගේ යම්කිසි මාංශපේශී කාණ්ඩ කිහිපයක් අඩුවෙන් වර්ධනය වෙන්නත් සමහර මාංශපේශී කාණ්ඩ කිහිපයක් වැඩියෙන් වර්ධනය වෙන්නත් මෙන්න මේ කියන සුවිශේෂී ලක්ෂණය බලපාන. මේ හේතුව නිසා මෙම ක්‍රීඩකයාගේ සියලුම මාංශපේශීන් තුල තිබෙන මාංශපේශී තන්තු වර්ගය හඳුනා ගැනීමට අපිට වර්ක්අවුට්ස් එහෙම නැත්නම් පුහුණු සැලසුම් කිහිපයක් ඉදිරියට ක්‍රියාත්මක කරලා ඒ වර්ධනය වන ප්‍රමාණ අනුව තීරණය කිරීමට හැකියාව තිබෙනවා. මෙයාගේ තියෙන මාංශපේශී තන්තු වර්ග කොහේ කොහේ ඒවද ෆාස්ට් ට්විච් කොතන දේවල්ද ස්ලෝ ට්විච් කියලා හඳුනා ගන්න. අපි මේ ටික පොඩ්ඩක් ට්‍රාන්ස්ලේට්. ஓ சார் இப்போ நாங்கள் பார்க்க போகிறோம் வந்து ரெண்டாவது டைப் என்ன சொன்னாங்கல்ல மெசோமோப் என்ன சொன்னாங்கல்ல இப்போ நாங்கள் ஒருக்க பார்த்தது வந்து மசஸ் வந்து மெலிஞ்சவங்கட இப்போ வந்து நடுத்தரம் என்ன சொன்னாங்கல்ல இவங்கட வந்து அந்த உடம்புல வந்து அந்த இறைச்சி வந்து அந்த சும்மாவே அந்த பிறப்பிலிருந்தே வளர்ந்து தான் வந்திருக்கிறோம். இவங்கட வந்து அந்த உடம்பில் அந்த பெலனிருப்பு வந்து இந்த ஸ்லோ ட்விச் மசஸும் மீக்கிற ஃபாஸ்ட் ட்விச் மசஸும் மீக்கிற இவங்களுக்கு வந்து ரெண்டு விளையாட்டையும் அவசரமாக கற்றுக்கொள்றதுக்கு வேண்டிய சக்தியும் இவங்களுக்கு ஈக்கிற. இவங்கட வந்து சிலவங்களோட ஈக்கலாம் இந்த நெஞ்சி வந்து ஸ்லோ ட்விச்சாலும் கால்கள் வந்து ஃபாஸ்ட் ட்விச்சாலும் ஈக்கலாம். அவங்களோட வந்து மத் சைடுக்கும் ஆகலாம். மெதுவாக வேலை செய்யக்கூடிய இறைச்சும் அந்த வேகமாக வேலை செய்யக்கூடிய இறைச்சும் மாறி ஈக்கலாம். அதை கண்டுபிடிக்கிறது கொஞ்சம் கஷ்டமாக இருக்கும். ஆனதுக்கு இவங்களில் வந்து அவசரமாக விளையாட்டை பழகிக்கொள்வதற்கு எங்களுக்கு லேசாக இருக்கும் எங்களுக்கு. ஓ சார் thank you. එතකොට ඔබට මම මේක තවදුරටත් යම් කිසි විදිහකින් මම පැහැදිලි කරන්නම්. මෙන්න මේ ක්‍රීඩකයාගේ ඔබ හඳුනා ගැනීමට සිදු වෙනවා පුහුණුකරුවෙකු විදියට මේ ටයිකොන්ඩෝ පුහුණුව තුල මේක ඉතාමත්ම වැදගත් සාධකයක් බවට පත් වෙන්නේ මේ ක්‍රීඩකයාගේ මේ තිබෙන ලක්ෂණය මෙයාගේ ශරීරයේ මොන මාංශපේශීන් ෆාස්ට් ට්විච්ද මොන මාංශපේශීන් ස්ලෝ ට්විච්ද කියන එක හඳුනා ගැනීමේ තවත් වැදගත් සාධකයක් වන්නේ අපි සිදු කරන්න යන්නේ සටන් කලාවක් නිසා මේ පාදවල විශේෂයෙන්ම අපේ පාපහරවල් ඉතාමත්ම බහුලව පවතින ක්‍රීඩාවක් නිසා අපේ ක්‍රීඩාව මේ පාදවල මාංශපේශීන් වල ස්ලෝ ට්විච් සහ ෆාස්ට් ට්විච් යන ලක්ෂණය හඳුනා ගැනීම ඉතාමත්ම වැදගත් වෙන්නේ මේ පුහුණු සැසිය තුල ඔබ යම් කිසි විදියකින් මෙයාගේ ශාරීරික යෝග්‍යතා ගුණාංගයන් වර්ධනය කිරීමේදී මේ ක්‍රීඩකයට යම් කිසි ආකාරයකින් පිහිටලා තිබෙන්නේ සෙමෙන් ක්‍රියාක්‍රමෙන් ශක්තිය සපයන මාංශපේශී තන්තු නම් එම නැත්නම් ස්ලෝ ට්විච් මසල් ෆයිබර්ස් නම් ඔබ මෙයාගේ පාදවලට ලබා දෙන ව්‍යායාමයන් කෙටි රෙප්ස් ගණනක් එහෙම නැත්නම් අවම රෙප්ස් ගණනකින් සීමා වෙනවා නම් එම පුහුණු සැලසුම අසමත් වෙනවා. මොකද හේතුව මේ ක්‍රීඩකයාගේ පාදවල මාංශපේශීන් වල තිබෙන්නේ සෙමෙන් ක්‍රියාක්‍රමෙන් දිගු වේලාවක් සිදු ක්‍රියාත්මක වෙන මාංශපේශී තන්තු නිසා. යම් කිසි විදිහකින් ඔබ දීර්ඝ කාලයක් දීර්ඝ වාර ගණන් ඔබගේ ක්‍රීඩකයාගේ පාදවල ශක්තිය සහ වෙනත් ශාරීරික යෝග්‍යතාව ගුණාංග වර්ධනය කිරීම සඳහා ලබා දෙද්දී යම් කිසි විදියකින් ඔහුගේ පාද සමන්විත වෙලා තිබෙන්නේ ෆාස්ට් ට්විච් එහෙම නැත්නම් වේගයෙන් ක්‍රියාක්‍රමින් ශක්තිය සපයන මාංශපේශී තන්තු වලින් නම් ඔබගේ ක්‍රීඩකයාගේ එම පුහුණු සැලැස්මත් අසමත් වීමට හේතුවක් බවට පත් වෙනවා. ඒක නිසා මෙම ලක්ෂණය හඳුනා ගැනීම ඉතාමත්ම වැදගත්. මම ඉදිරියේදී සාකච්ඡා කරන්නම් ඒ සඳහා ලබා දෙන වාර ගණන් අවස්ථා ගණන් පිළිබඳව. හරි අපි මේක ට්‍රාන්ස්ලේට් කරමු. අපි ඒ
වචන ටික ට්‍රාන්ස්ලේට් කරන්න. Manasir Aksan. Mr. Manasir. කනෙක්ෂන් ප්‍රොබ්ලම් එකක් ආවද නැහැ සර්. ඔව් රසිදු පොඩ්ඩක් කපුණු ගහලා මේ වහිනවා මේ තතරම මේ අපි කන්ටිනියු කරගෙන යමු මේ ජොයින් කරගන්න මම වෙනම ලයින් එකේ. හරි ඕකේ. හරි. දැන් අපි මේ ලක්ෂණය තුල මේ ක්‍රීඩකයන් මෙම ලක්ෂණය හිමි ක්‍රීඩකයන් අපිට ඕනෑම ක්‍රීඩාවකට හුරු කර ගැනීමට පුළුවන් කියලා මම කලින් සඳහන් කරා. විශේෂයෙන්ම මෙම ක්‍රීඩකයන් මැදිදුර ධාවන ඉසව්, කෙටිදුර ධාවන ඉසව්, ඒ වගේම කණ්ඩායම් ක්‍රීඩාවන් වල වැඩි වශයෙන් දක්ෂතා දක්වනවා. මොහුගේ මේ තියෙන සුවිශේෂී ශරීර ලක්ෂණ හේතුවෙන්. ඔබට ගැටලු තිබෙනවා නම් ඉදිරිපත් කරන්න. අපි කෙටි වෙලාවක් ලබා දෙන්නම් මේ ආකෘතිය සම්බන්ධයෙන් අපි ඉදිරියට යමු. හරි. ඊළඟට අපේ අවසාන ශරීර ආකෘතිය එහෙම නැත්නම් body type 3 ශරීර ආකෘති අංක 3 endomorph ශරීර ආකෘති අංක 3 endomorph. මෙන්න මේ සුවිශේෂී ශරීර ලක්ෂණය හිමි ක්‍රීඩකයා ඔබට බැලූ බැල්මට හඳුනා ගැනීමට හැකි වෙනවා. මේ ක්‍රීඩකයාගේ ශරීරයේ ස්වභාවය අනුව මොකද්ද මෙයාගේ ශරීරයේ ස්වභාවය? මෙයාට ස්වභාවිකවම විශාල ශරීර ආකෘතියක් ලබා දීලා තිබෙනවා. ඒ වගේම මෙයාගේ ශරීරයේ බාහිරින් බැලූ බැලුමට අපිට තෝරාගත හැකි ලක්ෂණයක් තමයි මෙයා සමන්විත වෙනවා විශාල ප්‍රමාණයේ සංදි වලිනුත් විශාල ප්‍රමාණයේ අස්ථි වලිනුත්. ඒ කියන්නේ මෙයාගේ ජොයින්ට්ස් ලොකුයි, බෝන්ස් ලොකුයි. මෙන්න මේක හොඳින් මතක තබා ගන්න. යම් කිසි විදියකින් ඔබගේ ළඟ සිටින ක්‍රීඩකයෙක් හෝ ක්‍රීඩිකාවක් ඔබට පෙනෙනවා නම් ඔහු හෝ ඇය ශරීරයෙන් විශාල නැහැ, කෙට්ටු ශරීරයක් තිබෙන්නේ. නමුත් ඔහුගේ හෝ ඇයගේ සංදිය මේ ජොයින්ට් එක විශේෂයෙන්ම අපි මේ රිස්ට් එකෙන් එහෙම නැත්නම් අපි මැණික් කටුවෙන් තමයි මේක බලන්නේ. මේ රිස්ට් එක ලොකු රිස්ට් එකක් නම් තියෙන්නේ. ඔබට ගත හැකි ලක්ෂණය තමයි, ඔබට ගත හැකි අදහස තමයි නිසක වශයෙන්ම මෙම ක්‍රීඩකයා හෝ ක්‍රීඩිකාව මෙන්න මේ එන්ඩෝමෝර්ෆ් කියන ශරීරාකෘතියට වැටෙන ඒ සඳහා බර ක්‍රීඩකයෙක් හෝ ක්‍රීඩිකාවක් යම්කිසි පෝෂණ උණතාවයක් හෝ වෙනත් යම්කිසි කාරණාවක් හේතුවෙන් මොහුගේ ශරීරය මේ ආකාරයෙන් සිහින්ව පිහිටලා තිබෙනවා. නමුත් නිසි පෝෂණය සහ පුහුණුව ලැබුණහොත් නිසක වශයෙන්ම මෙයාගේ ශරීරයේ විශාල ශරීරයක් බවට ඉතාමත්ම වේගයෙන් වර්ධනය වෙන ශරීරයක් කියලා ඔබ අවධානය තබා ගත යුතුයි. ඒ වගේම මෙයාගේ ශරීරය අපිට බැලුවම බාහිරින් දැක ගන්න පුළුවන්. මේ ශරීරයේ තැන් තැන් වලින් මේද තැම්පතු විශාල ප්‍රමාණයක් දැක ගන්න පුළුවන්. ඒ කියන්නේ මෙයාගේ ශරීරයේ high body fat එහෙම නැත්නම් ඉහළ මේද තැම්පතුවක් ක්‍රියාත්මක වෙනවා. මේකට හේතුව තමයි මෙයාගේ ශරීරයේ අභ්‍යන්තරයේ ක්‍රියාකාරීත්වය එහෙමත් නැත්නම් ශරීරයේ පරිවෘත්තීය ක්‍රියාවලියේ ශීඝ්‍රතාවය ඉතාමත්ම අඩු ප්‍රතිශතයක තමයි පිහිටන්නේ. ඒ කියන්නේ ශරීරයේ අභ්‍යන්තර ක්‍රියාකාරීත්වය ඉතාමත්ම සෙමෙන් සිදු වෙන්නේ. තවත් විදියකින් කියනවා නම් මේ ශරීරාකෘතියේ කෙනෙක් ආහාර ගත්තම එම ආහාර ඉතාමත්ම විශාල කාලයක් මේ ශරීරය තුළ අභ්‍යන්තරයේ ජීර්ණය වීමට විශාල කාලයක් ලබා ගන්නවා. ඒ වගේම ඒ විශාල කාලය තුළ මේ ආහාර විශාල ලෙස ශරීරය තුළ තැන්පත් කරගන්න.
නිකන් අපි කතාවට කියනවා මේ අය කෑම දැන් අර පළවෙනි ආකෘතියේ කෙනා කනව මහත් වෙන්නේ නැහැ. නමුත් මෙයා කෑම දැක්කත් ඇති මෙයා මහත් වෙනවා. කෑම සුවඳාවත් ඇති මෙයා මහත් වෙනවා කියලා අපි කතාවට කියනවා. හේතුව තමයි මෙයාගේ මෙටබොලික් රේට් එක එහෙම නැත්නම් පරිවෘත්තීය ක්‍රියාවලියේ ශීඝ්‍රතාවය ඊටම පහළ මට්ටමක පිහිටනවා. මෙන්න මේ හේතුව නිසා මෙයාගේ ශරීරයේ තැම්පත් ශක්ති ප්‍රමාණය ඊටම ඉහළයි. ඒකේ හේතුව නිසා මෙයාගේ ශරීරයේ ශක්තිය ලබා ගන්නේ මෙයාගේ ශරීරය මෙයා කරන ක්‍රියාකාරකම් සඳහා ශක්තිය ලබා ගන්නේ ශරීරයේ තැම්පත් වෙලා තියෙන ශක්ති ප්‍රමාණයෙන්මයි ශක්තිය ලබා ගන්නේ. මේ හේතුව නිසා මෙයාගේ මාංශ පේශීන් තුල එක්ටොමෝෆ් ක්‍රීඩකයාගේ වගේ ඔක්සිජන් ගබඩා විශාල වශයෙන් පිහිටන්නේ නැහැ. එහෙම නැත්නම් මයෝග්ලොබින් විශාල වශයෙන් පිහිටන්නේ නැහැ. ඒක නිසා මෙයාගේ තන්තු අපිට රතු පැහැයට නෙවෙයි දිස් වෙන්නේ සුදු පැහැයට. මොකද මයෝග්ලොබින් ගබඩා අඩු නිසා. ඒක නිසා මෙයාට අපි තවත් නමක් කියනවා white muscle fibers. එහෙම නැත්නම් සුදු මාංශ පේශී තන්තු හිමි තැනැත්තා කියලා අපි මෙයාට කියනවා. ඒ වගේම මෙයාගේ මාංශ පේශීන් ශක්තිය ලබා ගන්න මෙයාගේ ශරීර අභ්‍යන්තරයේ තිබෙන ශක්තියෙන්ම නිසා සහ මෙයාගේ මාංශ පේශීන් විශාල ලෙස පිහිටලා තිබෙන නිසා විශාල මාංශ පේශීන් මෙයාට හිමි නිසා මෙයාගේ ක්‍රියාකාරකම් එක්ටොමෝෆ් ක්‍රීඩකයා වගේ සෙමෙන් වැඩි වෙලාවක් සිදු කරන්නේ නැහැ. මෙයාගේ ක්‍රියාකාරකම් ඉතාමත්ම වේගයෙන් ක්ෂණිකව කරලා අවසන් කරනවා. එහෙමත් නැත්නම් මෙයාගේ මාංශ පේශී තන්තු ඉතාම වේගයෙන් ක්‍රියාත්මක වෙමින් ශරීරයට ශක්තිය සපයනවා. ඒක නිසා මෙයාගේ තවත් නමක් මෙයාට අපි කියනවා මොකද්ද? fast twitch muscle fibers. එහෙම නැත්නම් වේගයෙන් ක්‍රියාත්මක වෙමින් ශක්තිය සපයන මාංශ පේශී තන්තු හිමි තැනැත්තා. වේගයෙන් ක්‍රියාත්මක වෙමින් ශරීරයට ශක්තිය සපයන මාංශ පේශී තන්තු හිමි තැනැත්තා. මෙයාගේ මසල් සෙල්ස් එහෙම නැත්නම් මාංශ පේශී සෛල වේගයෙන් මේ තන්තු ක්‍රියාත්මක වෙමින් මෙයාගේ ශරීරයට ශක්තිය සපයනවා. ඒ කියන්නේ මෙයා කෙටි වේලාවකින් මෙයාගේ ශරීරයේ විශාල ශක්ති ප්‍රමාණයක් එකවර මුදා හැරලා මෙයාගේ කාර්ය අවසන් කරනවා. ඒක නිසා මේ ශරීර ලක්ෂණයේ හිමි අය දක්ෂතා දක්වනවා විසිකිරීම ඉසව්වලට, බර ඉසිලීම වගේ, සවිය එසවීම වගේ, එහෙම නැත්නම් weight lifting, power lifting වගේ events වලට, throwing events වලට, විසිකිරීම ඉසව්වලට, ඒ වගේම මීටර් 100 200 වගේ කෙටි දුර ධාවනයේට, sprint 100 meter sprint වගේ ක්‍රීඩාවන් වලට දක්ෂතා දක්වනවා. මතක තබා ගන්න මේ ඡායාරූපයේ පෙනෙන විශාල මේද තැන්පතුවක් තිබෙන පුද්ගලයා වගේම හොඳින් මාංශ පේශීන් වර්ධනය වුණ, හොඳින් මාංශ පේශීන් මූර්තිමත් වුණ විශාල ශරීරයක්, මාංශ පේ විශාල ශරීරයක් හිමි ක්‍රීඩකයා එන්ඩෝමෝෆ් ශරීර ආකෘතිය යටතට ගැනෙනවා. ඒක නිසා මතක තබා ගන්න මෙම ශරීරාකෘතියේ හිමි ක්‍රීඩකයෙක් ඔබගේ පුහුණු සැසිය තුල සිටිනවා නම් ඔබ ටයිකොන්ඩෝ ක්‍රීඩාව නොවේයි, එයාගේ ශාරීරික යෝග්‍යතාවය සඳහා සිදු කරන ක්‍රියාකාරකම් ඉතාමත්ම දීර්ඝ වේලාවක් මේ ක්‍රීඩකයට ලබා දෙනවා නම් එයාගේ මාංශ පේශීන් වලට ඔබ මතක තබා ගත යුතු කාරණාව තමයි මෙයාගේ ශරීරය එම කාර්යය සඳහා හැඩගැසිලා නැහැ. මොහු හැඩගැසිලා තියෙන්නේ වේගයෙන් ක්‍රියාත්මක වෙලා අවසන් කරන්න. එහෙමනම් ඔබ මොහුට ලබා දී යුත්තේ විශාල රෙප්ස් ප්‍රමාණයක්, එහෙම නැත්නම් ලොකු රෙප්ස් ප්‍රමාණයක් නෙමෙයි එක්ටොමෝෆ් ක්‍රීඩකයට වගේ. ඔබ මොහුට කෙටි රෙප්ස් ප්‍රමාණයක් ලබා දීලා එම වාර ගණන් ප්‍රමාණය, එහෙම නැත්නම් අවස්ථා ගණන් ප්‍රමාණය වැඩි කරන්න ඕනේ. එහෙම නැත්නම් සෙට්ස් ප්‍රමාණය වැඩි කරන්නයි ඔබ කිරීම ඔබ සිදු කළ යුත්තේ. මම ඉදිරියේදී තවත් පැහැදිලිව උගන්වනවා. ඒ වගේම මෙම ක්‍රීඩකයන්ගේ ආහාර රටාව පිළිබඳවත් ඔබ පුහුණුකරුවෙකු විදියට ඉතාමත්ම සැලකිලිමත් විය යුතුයි. හේතුව තමයි මම මුලින් කියපු කාරණාව, මෙයාගේ පරිවෘත්තීය ක්‍රියාවලියේ ශීඝ්‍රතාවය ඉතාමත්ම අඩු මට්ටමක පවතින නිසා
මෙයා ගන්න ආහාර වලින් වේගයෙන් ක්‍රියාත්මක වෙන්නේ නැතුව සෙමෙන් ක්‍රියාත්මක වෙලා විශාල ආහාර ප්‍රමාණයක් ශරීරය තුල ගබඩා කර ගැනීමේ හැකියාව මෙයාට තියෙනවා. ඒක නිසා අපේ වගේ ක්‍රීඩාවක මේ වගේ ක්‍රීඩකයෙක් සිටිනවා නම් මතක තබා ගත යුතු කාරණාව තමයි මෙයාගේ බොඩි එකේ weight එක ඉතාමත්ම වේගයෙන් වැඩි වෙන්න පුළුවන්. ඔබ නිසි ආහාර සැලසුමක් සකස් කරේ නැති වුණොත් එම වුණොත් මේ ක්‍රීඩකයාගේ බර අනවශ්‍ය විදිහට වැඩි වෙලා පුහුණු සැලැස්ම අසාර්ථක වෙන්න පුළුවන්. ඒ වගේම මෙයාගේ weight class එකේ සම්බන්ධයෙන් ගැටලු ඇති වෙන්නත් පුළුවන්. මෙන්න මේ ලක්ෂණ ටික ඔබ හොඳින් මතක තබා ගත යුතුයි මේ එන්ඩෝමෝෆ් කියන ක්‍රීඩකයාගේ. එහෙම නැත්නම් බොඩි ටයිප් 3 ශරීරාකෘති අංක 3 ක්‍රීඩකයාගේ. හරි. අපිට දැන් ට්‍රාන්ස්ලේට් කරන්න පුළුවන්ද නැත්නම් සර් මම ඉස්සරහට යන්නද? ඔව් රස්තු අපි ඉස්සරහට යමු. මේ පොඩි එරර් එකක් ඇවිල්ලා තියෙනවා. ඒක තාම කනෙක්ට් කරන්න බැරුණා. හරි. හරි. ඕකේ. it's okay sir. හරි. දැන් මම හිතනවා ඔබට ඊටාත්ම පැහැදිලි ඇති මේ ශරීර ආකෘති තුනේ ලක්ෂණ ටික පිළිබඳව. බාහිරින් අපිට පෙනෙන ලක්ෂණ සහ මේ ක්‍රීඩකයන්ගේ අභ්‍යන්තරයේ ශෛලයේ පවා සිදුවන ක්‍රියාකාරීත්වය පිළිබඳව ඔබට හොඳ පැහැදිලි කිරීමක් යම් අවබෝධයක් හෝ ලැබෙන්නේ නැති කියන එක මම විශ්වාස කරනවා. මින් අනතුරුව මම ගමන් කරන්න කැමති ඔබ මම කොහොමද ටයිකොන්ඩෝ ක්‍රීඩාවේ අපි ළඟ ඉන්න මෙන්න මේ ආකෘති තුනෙහිම ක්‍රීඩිකාවන් ටික විශිෂ්ටත්වයේ කරා රැගෙන යාමට පුහුණුව සිදු කරන්නේ කියන එක. පුහුණුව සිදු කරන්නේ කොහොමද කියන එක. මේක තමයි තාමත්ම වැදගත් කාරණාව. දැන් ඔබ ක්‍රීඩකයව හඳුනාගත්තා. මේ ක්‍රීඩකයව හඳුනගෙන දැන් අපි පුහුණු සිදු කිරීමට සූදානම් වෙනවා. මේ කාරණාවේදී ඔබ උගත යුතු කාරණාව තමයි පළවෙනි කාරණාව ඔබට සිද්ධ වෙනවා ඔබගේ පුහුණු සැසිය තුල ශාරීරික යෝග්‍යතා ලක්ෂණ එහෙම නැත්නම් ඔයාගේ මේ ෆිසිකල් ෆිට්නස් මෙයාගේ වර්ධනය කරද්දී ඩිවෙලොප් කරද්දී ඔබට සිද්ධ වෙනවා මෙන්න මේ ක්‍රීඩිකාවන් වර්ග තුනටම ඒ ක්‍රීඩිකාවන්ට වෙන වෙනම පුහුණු සැලසුම් තුනක් ලබා දීමට ඒක ගැන දෙගඩියාවක් තියාගන්න එපා. ඔබට ලබා දිය යුතු වෙනවාමයි. ඔබට බෑ එකම රෙප්ස් ගන්න මේ තුන් දෙනාටම ගහන්න. තුන් දෙනාට තුනක් හදන්න වෙනවා. අපි බලමු මේ තුන් දෙනාගේ පුහුණු සැසි කෙසේ විය යුතුද කියලා මේ ෆිසිකල් ෆිට්නස් එක ඩිවෙලොප් කරන්න. මෙතනදී මම ඔබට තවත් දෙයක් ඉගැන්වීමට යනවා. මොකද මම ඔබට කියන්න යන්නේ මේ ක්‍රීඩිකාවන්ගේ මතක තබා ගන්න මෙන්න මේ type 1 body type 1 එහෙම නැත්නම් ectomorph ක්‍රීඩකයා ඔබ සතුව සිටිනවා නම් මෙන්න මේ ectomorph ක්‍රීඩකයා ඔබ සතුව සිටිනවා නම් ඔබ ඔහුගේ උගත යතු තවත් කාරණාවක් තමයි මේ ක්‍රීඩකයාගේ ශරීරය තුල තිබෙන motor units එහෙමත් නැත්නම් චාලක ඒකකයන් පිළිබඳව motor units එහෙම නැත්නම් චාලක ඒකකයන් පිළිබඳව මොකද්ද චාලක ඒකකයක් කියලා කියන්නේ එහෙම නැත්නම් motor unit එකක් කියලා කියන්නේ ඔබගේ මාංශ පේශියත් මේ මාංශ පේශිය කරා මේ මාංශ පේශියේ ක්‍රියාකාරීත්වය සිදු කිරීම සඳහා මේ මාංශ පේශිය හැකිලීමට සහ දිගෑරීම සඳහා ඕඩර් එක එහෙම නැත්නම් පණිවිඩය ඒ අන මොළයෙන් තමයි ඔබට ලබා දෙන්නේ. මෙන්න මේ මොළයේ පණිවිඩය රැගෙන මේ මාංශ පේශියට මේ පණිවිඩය රැගෙන එන්නේ ස්නායු පද්ධතිය හරහා. මෙන්න මේ මාංශ පේශියත් ඒ පණිවිඩය රැගෙන මේ මාංශ පේශියට සවි වුණ ස්නායුවත් කියන කොටස් දෙකෙන්ම සමන්විත කොටසට අපි කියනවා චාලක ඒකකයක් කියලා. මාංශ පේශියත් එහෙම නැත්නම් ඔබට ගන්න පුළුවන් මේක මාංශ පේශි ශෛලය කියලා.
මෙන්න මේ මාංශපේශී ශෛලයත් ඒ ශෛලය කරා පණිවිඩය රැගෙන එන ස්නායුවත් කියන කොටස් දෙක එකක් කියලා ගත්තම අපි කියන මේකට චාලක ඒකකයක් කියලා. එතකොට මේ එක්ටොමෝෆ් කියන මේ කෙට්ටු ශරීරයක් හිමි පළවෙනි වර්ගයේ ක්‍රීඩකයාට ඒ ක්‍රීඩකයේ ශරීරයේ තිබෙන චාලක ඒකක එහෙම නැත්නම් මෝටර් යුනිට්ස් අපි කොටස් දෙකකට බෙදනවා මේ මෝටර් යුනිට් එක ස්මෝල් ඇන්ඩ් බිග් මෝටර් යුනිට්ස් කියලා. පොඩි කුඩා චාලක ඒකක සහ විශාල චාලක ඒකක කියලා. මෙන්න මේ type 1 හෙවත් එක්ටොමෝෆ් කෙනාගේ තියෙනවා ශරීරය පුරා විහිදිලා විශාල වශයෙන් small motor units එහෙම නැත්නම් කුඩා චාලක ඒකකයන් විශාල වශයෙන් මෙයාගේ ශරීරය තුල පිහිටලා තිබෙනවා. මේ චාලක ඒකකයේ වටිනාකම තමයි චාලක ඒකකයෙන් තමයි මේ ශරීරයේ මේ මාංශ පේශියට තොරතුරු රැගෙන එන්නේ කියලා මම ඔබට කිව්වා. කුඩා චාලක ඒකකයන් පිහිටනවා කියලා කියන්නේ එහෙනම් මේ ක්‍රීඩකයාගේ හොඳට මතක තියාගන්න මොළයේ සිට පැමිණෙන පණිවිඩ කුඩා චාලක ඒකකයක් කියලා කියන්නේ කුඩා චාලක ඒකක පිහිටලා තියෙනවා කියලා කියන්නේ මොළයේ සිට එන පණිවිඩ ඔබගේ මාංශ පේශියේ කුඩා වපසරියක් එහෙම නැත්නම් කුඩා ප්‍රදේශයක් කරා පමණයි පැමිණෙන්නේ. අන්න ඒ වගේ කුඩා ප්‍රදේශයක් කරා පැමිණෙන කුඩා ප්‍රමාණයේ චාලක ඒකකයන් විශාල ප්‍රමාණයක් මෙයාගේ ශරීරය ඇතුලේ තිබෙනවා. ඒ වගේම විශාල ප්‍රමාණයේ විශාල වපසරියක් විශාල ප්‍රදේශයක් වසා පවතින ස්නායුවක් සහිත විශාල චාලක ඒකකත් කිහිපයක් මේ ශරීරයේ තිබෙනවා. එතකොට ඔබ මේ ක්‍රීඩකයා පුහුණු කරද්දී මතක තබා ගත යුතු අනිත් කාරණාව තමයි මෙයාගේ ස්මෝල් මෝටර් යුනිට්ස් එහෙම නැත්නම් කුඩා චාලක ඒකක වැඩි. ඒ කියන්නේ මෙයාගේ පණිවිඩ මාංශ පේශියට ගලා එන්නේ ඉතාමත්ම සෙමෙන්. ඒකයි මෙයාගේ මාංශ පේශීන් හෙමින් ක්‍රියාත්මක වෙන්නේ. ඒකයි මෙයාගේ මාංශ පේශීන් හෙමින් ගොඩක් වෙලා ක්‍රියාත්මක වෙන්නේ. එහෙනම් කුඩා චාලක ඒකක නම් වැඩියෙන් පිහිටලා තියෙන්නේ මතක තබා ගන්න. ඔයා මෙයාට ව්‍යායාම ලබා දෙද්දී මෙයාගේ ශරීරය මාංශ පේශීන් ව්‍යායාමයට ලක් කිරීමේදී මතක තබා ගන්න පැහැදිලි ලෙසම ඔබ මේ ක්‍රීඩකයාට දිගු වාර ගණන් ලබා දිය යුතුයි අඩු බර ප්‍රමාණයන්ගෙන් සමන්විතව. දිගු වාර ගණන් අඩු ප්‍රමාණයන්ගෙන් මෙයාගේ ශාරීරික යෝග්‍යතා ලක්ෂණ ශක්තිය වැනි ලක්ෂණ වර්ධනය කරද්දී ලබා දිය යුතුයි. මම උදාහරණයකින් පැහැදිලි කරනවා. මෙන්න body type 1 ඔබ මේ පුද්ගලයාට ව්‍යායාම ලබා දෙනවා නම් මෙයාගේ මාංශ පේශීන් වලට ව්‍යායාම ලබා දෙනවා නම් අපි කියමු අපි උදාහරණයක් විදිහට කියනවා මෙයාගේ පාදවල ශක්තියට ඔබ ව්‍යායාමයක් ලබා දෙනවා ස්කොට් කියන ව්‍යායාමය. ස්කොට් කියන ව්‍යායාමය ඔබට ලබා දෙන්න පුළුවන් මෙයාගේ පාදවල ශක්තිය වර්ධනය කරගන්න. මේ ස්කොට් කියන ව්‍යායාමය ඔබ ලබා දෙනවා නම් මේ ක්‍රීඩකයාට ඔබට සිද්ධ වෙනවා මේ ක්‍රීඩකයට ස්කොට් එක ලබා දෙන්න වාර 15ක්. ඒ වගේම අවස්ථා 3ක්. ඒ කියන්නේ ඔබට අවශ්‍ය නම් මේ ක්‍රීඩකයාගේ මාංශ පේශීන් වර්ධනය කරගන්න ඔබට අවශ්‍ය නම් මේ ක්‍රීඩකයාගේ මාංශ පේශීන් ටිකක් හොඳින් වර්ධනය කරගන්න ඔබට සිද්ධ වෙනවා මේ ක්‍රීඩකයට 15 ඒවා 3ක් ලබා දෙන්න. ඊට වැඩිය අඩුවෙන් මෙයාට ස්කොට්ස් කරලා තේරුමක් නැහැ. මොකද මෙයාගේ තියෙන්නේ fast slow twitch muscle fibers සෙමෙන් ක්‍රියා කරමින් ශක්තිය සපයන මාංශ පේශී තන්තු. ඒ වගේම කුඩා චාලක ඒකකයන්ගෙන් සමන්විත වෙච්ච ශරීරයක්. ඒක නිසා ඔබ මෙයාගේ සක්‍රිය කළ යුත්තේ ඇක්ටිව් කරන්න ඕනේ කුඩා මාංශ පේශී තන්තු. එහෙනම් ඔබ දිගු වාර ගණන් අඩු අවස්ථා ගණන් එහෙම නැත්නම් 15 3ක්වත් ඔබ ලබා දිය යුතු වෙනවා. ඒ වගේම ඔබට අවශ්‍ය නම් මේ ක්‍රීඩකයාගේ මාංශ පේශීන් වර්ධනය කරලා ශක්තිමත් කරන්න ඔබට සිද්ධ වෙනවා මේ ක්‍රීඩකයට යම් කිසි බර ප්‍රමාණයක් ලබා දෙන්න. නමුත් අපිට
සියලු දෙනාටම මේ හොඳින් පහසුකම් සම්බන්ධ සහිත ජිම්ස් නැහැ. විශාල පහසුකම් සහිත ජිම්ස් අපිට ලබා ගැනීමට හැකියාවක් නැහැ සියලු දෙනාට. ඉතින් අපිට තිබෙන බර ප්‍රමාණ භාවිතා කිරීමට සමහර වෙලාවදී සිද්ධ වෙනවා. නමුත් එහෙමයි කියලා අපිට මේ න්‍යාය ඉගෙන ගැනීමේ ඉගෙන නොගෙන හිටීමේ හැකියාවක් නැහැ. ඔබට සම්පත් ලැබුණ දවසක හෝ සිදු කිරීමට ඔබට මේ ව්‍යායාම මෙම න්‍යාය දැනගෙන සිටිය යුතු වෙනවා. ඉතින් ඔබට මේ ක්‍රීඩකයාගේ මාංශ පේශීන් වර්ධනය කිරීමට අවශ්‍ය නම් ඔබට මේ ක්‍රීඩකයාගේ මාංශ පේශීන් වැඩි දියුණු කිරීමට අවශ්‍ය නම් ඔබට මේ ව්‍යායාමයන් බර සමග සිදු කිරීමට සිද්ධ වෙනවා. එහෙනම් ඔබ කොපමණ බර ප්‍රමාණයක් මේ ක්‍රීඩකයට ආදේශ කරනවද එහෙම නැත්නම් කොපමණ බර ප්‍රමාණයක් මේ ක්‍රීඩකයට ලබා දෙනවද කියලා තීරණය කරනවා නම් ඔබට සිදු වෙනවා සිදු කරන්න පර්යේෂණයක් මේ ක්‍රීඩකයට. මොකද 1RM පරීක්ෂණය එහෙම නැත්නම් 1 repetition maximum පරීක්ෂණය. ඒ පරීක්ෂණය සිදු කරන ආකාරය මම ඔබට මේ පාඩම අවසානයේදී කියලා දෙන්න බලාපොරොත්තු වෙනවා. මෙන්න මේ 1RM ටෙස්ට් එක මම කියලා දීමට යන 1RM ටෙස්ට් එක භාවිතා කරලා අන්න ඒ 1RM ටෙස්ට් කියලා 1 repetition maximum එහෙම නැත්නම් එක වරකදී එසවිය හැකි උපරිම බර ප්‍රමාණය හඳුනා ගැනීමේ පරීක්ෂණයට තමයි අපි 1RM ටෙස්ට් කියලා කියන්නේ. මෙන්න මේ 1RM ටෙස්ට් එක සිදු කිරීමෙන් පස්සේ ඔබට ඒ එන බර ප්‍රමාණයෙන් එහෙම නැත්නම් එක වරකදී එසවිය හැකි උපරිම බර ප්‍රමාණයෙන් ඔබට මේ ක්‍රීඩකයාගේ ශරීරය වර්ධනය කරන්න නම් ඔබට සිද්ධ වෙනවා එම බර ප්‍රමාණයෙන් 35ත් 70ත් අතර 70ත් අතර බර ප්‍රමාණයක් යොදා ගන්න. ඒ වගේම ඔබ මේ ක්‍රීඩකයට අවශ්‍ය විවේකය මේ ව්‍යායාම අතරතුර විවේකය ලබා දී යුතු වෙනවා විනාඩි 1මාරත් 2ත් අතර. පහළ වේවා 3ක් කරන්න ඕනේ. 35යි 70යි අතරේ බර ප්‍රමාණයක් යොදන්න ඕනේ. ඒක ගන්න විදිය මම කියලා දෙනවා. විනාඩි 1මාරත් 2ත් අතර රෙස්ට් එකක් මේ ක්‍රීඩකයට දෙන්න ඕනේ. මේ ක්‍රීඩකයාගේ ශක්තිය එහෙම නැත්නම් මේ මාංශ පේශී ප්‍රමාණය වර්ධනය කරලා ශක්තිය වර්ධනය කර ගැනීමට නම් ඒක තමයි මේ ක්‍රීඩකයාගේ ශරීර ලක්ෂණය වෙන්නේ. ඒක තමයි මේ ක්‍රීඩකයාගේ සෛලේම ලියවිලා තිබෙන ලක්ෂණය බවට පත් වෙන්නේ. ඒ වගේම ශරීර ආකෘතිය අංක 2 මෙසෝමෝෆ්. ශරීර ආකෘතිය අංක 2 මෙසෝමෝෆ් ක්‍රීඩකයා ඔබ පුහුණු කරන්නට යනවා නම් ඒ ක්‍රීඩකයාගේ මාංශ පේශී වර්ධනය සඳහා සහ ශක්ති වර්ධනය සඳහා ඔබට ලබා දීමට සිදු වෙනවා වාර 3ත් 4ත් අතර ඒ වගේම අවස්ථා 8ත් 12ත් අතර. මෙම දෙවන ආකෘතියේ ශරීරයක් හිමි ක්‍රීඩකයාට එයාගේ ශක්තිය වර්ධනය කිරීම සඳහා ලබා දෙන ව්‍යායාමයන් වල උදාහරණයක් ගත්තොත් අපි බෙන්ච් ප්‍රෙස්, ස්කොට්ස් වගේ ව්‍යායාමයන්, එහෙම නැත්නම් යම්කිසි බරක් සමග සිදු කරන පුෂ්අප්ස් වගේ ව්‍යායාමයන්, එහෙම නැත්නම් ඔබට යන්ත්‍ර සූත්‍ර තිබෙනවා නම් ලෙග් ප්‍රෙස්, ලෙග් එක්ස්ටෙන්ෂන්ස්, ලෙග් කර්ල්ස් වගේ උපකරණ තිබෙනවා නම්, ලැට් පුල් ඩවුන් වගේ මැෂින්ස් තිබෙනවා නම් එහෙමයි. එම ව්‍යායාමයන් වලදී ඔබට 8ත් 12ත් අතර වාරත් 3ත් 4ත් අතර අවස්ථාත් ලබා දීමට සිදු වෙනවා. ඒ වගේම ඔහුටත් එහි බර ප්‍රමාණය 35ත් 70ත් අතර ලබා දීමට සිදු වෙනවා. ඒ වගේම ඔහුගේ විවේක කාලය විනාඩි 1මාරත් අතර ලබා දීමට සිදු වෙනවා. මේ තමයි දෙවන වර්ගයේ ශරීර ආකෘතිය හිමි ක්‍රීඩකයාගේ මාංශ පේශී වර්ධනය කර ශක්තිමත් කිරීම සඳහා
ඔබට දිය හැකි reps සහ sets ගන්න. මීළඟට මා සිදු කිරීමට යනවා තුන්වන වර්ගයේ ශරීරයක් හිමි ක්‍රීඩකයාගේ තුන්වන වර්ගයේ ශරීරයේ හිමි ක්‍රීඩකයාගේ ශරීරයේ වර්ධනය කිරීම සඳහා එහෙම නැත්නම් ශක්තිය වර්ධනය කිරීම සඳහා ඔබට සිදු කළ හැකි ව්‍යායාම වාර ගණන්. ඔබට මතක නම් මෙම ක්‍රීඩකයන්ගේ ශරීරයේ ක්‍රියාත්මක වන ආකාරය මම ඔබට පැහැදිලි කරා. කොහොමද අපි ශරීරයේ ක්‍රියාත්මක වෙන්නේ? මෙයා පුරුදු වෙලා තිබෙන්නේ කෙටි වේලාවකින් මෙයාගේ ශරීරයේ ශක්තිය බාහිරට මුදවලා දාන්න. එහෙම නැත්නම් මෙයාගේ මාංශපේශී තන්තු ෆාස්ට් ට්විච් කියලා අපි හඳුන්වනවා. වේගෙන් ක්‍රියාත්මක වෙමින් ශරීරයේ ශක්තිය සපයන මාංශපේශී තන්තු මෙයාට තිබෙන්නේ. ඉතින් ඒක නිසා මොහුගේ ව්‍යායාම වාරත් අපි ලබා දෙන්නේ දිගු ව්‍යායාම වාර ගණන් නෙමෙයි. මොහුගේ අවස්ථා එහෙම නැත්නම් සෙට්ස් ගාන වැඩිපුරත් reps ගාන අඩු වෙනුත් තමයි අපි මෙයාට ලබා දෙන්නේ. මෙන්න මේ විදියට සෙට්ස් ගාන වැඩියෙන් සෙට්ස් 4 ඉඳලා 8 දක්වා ඔබට ලබා දෙන්න පුළුවන්. වාර 4 සිට 6 දක්වා ලබා දෙන්න පුළුවන්. තවත් කිව්වොත් ඔබට සෙට්ස් 4යි. 4 ඒවා 4ක් දෙන්න පුළුවන්. 4 ඒවා 5ක් දෙන්න පුළුවන්. 4 ඒවා 6ක් දෙන්න පුළුවන්. 4 ඒවා 7ක් දෙන්න පුළුවන්. 4 ඒවා 8ක් දෙන්න පුළුවන්. මම කතා කරන්නේ යම්කිසි බර යොදාගෙන කරන ව්‍යායාම. ඔබට බර මුකුත්ම සොයාගත නොහැකි නම් ඒකටත් පිළියම මම දැන් කියලා දෙන්න යනවා. ඒක ගැන දෙගඩියාවක් තියාගැනීමට අවශ්‍යතාවයක් නැහැ. ඔබට යම්කිසි සම්පත් ප්‍රමාණයක් ලැබුණු දවසක, ඔබට හොඳ ජිම් එකක් ලැබුණු දවසට සිදු කිරීමට ඔබ මේ න්‍යායාත්මක කොටස ඉගෙන තිබිය යුතුයි. එයයි මම මේ පැහැදිලි කරන්නේ. ඉන් අනතුරුව ඔබට ලබා දිය හැකි මොහුට බර 35ත් 70ත් 1RM ටෙස්ට් එකේ. ඒ වගේම මොහුට 1 මිනිත්තුවක විවේක කාලයක් පමණයි ඔබ ලබා දිය යුත්තේ. ඒ වගේම මතක තබා ගත යුතු කාරණාව තමයි ඔබ මතක තබා ගත යුතු වැදගත් කාරණාව මෙම ක්‍රීඩකයන් ඔබට යම්කිසි ඔළුවට මේ වෙලාවේ එනවනම් අදහසක් අපි මීට වැඩි වාර ගණන් අපි මීට වැඩි අවස්ථා ගණන් එහෙම නැත්නම් වැඩි reps ගණන් sets ගණන් මොහුට ක්‍රීඩාවේදී ලබා දෙනවා. මේ වගේ අඩු ප්‍රමාණයක් ලබා දුන්නොත් ක්‍රීඩකයාගේ දක්ෂතා අඩු වෙයි කියලා වගේ අදහසක් ඔබට එනවනම් මේ වෙලාවේ ඔබ පටලව ගන්න එපා. මේ සඳහන් කරන්නේ මෙයාගේ මාංශපේශී ප්‍රමාණය වර්ධනය කරගන්න, ශක්තිය වර්ධනය කරගන්න සිදු කළ යුතු වාර ගණන් සහ අවස්ථා ගණන් තමයි මම මේ පැහැදිලි කරන්නේ. ඒකෙදි මොහුගේ ශෛලය මාංශපේශීන් සකස් වෙලා තිබෙන ආකාරයට තමයි අපි එහිදී ඔහුට ව්‍යායාම ලබා දිය යුත්තේ. එම වුණොත් පමණයි ඔහුගේ මාංශපේශිය හුරු වෙන්නේ. අනිත් කාරණාව තමයි මෙන්න මේ විශාල ශරීරයක් හිමි එන්ඩෝමෝෆ් ශරීරාකෘතියේ හිමි ක්‍රීඩකයා ගේ චාලක ඒකකයන් එහෙම නැත්නම් big motor units චාලක ඒකකයන් ශරීරයේ පිහිටලා තිබෙන්නේ විශාල චාලක ඒකක එහෙම නැත්නම් මාංශපේශී විශාල ප්‍රමාණයක් ආවරණය වන පරිදි විහිදුණු විශාල චාලක ඒකකයන් විශාල ප්‍රමාණයකින් මෙයා සමන්විත වෙනවා. කුඩා චාලක ඒකක කිහිපයක් පමණයි මෙයාගේ ශරීරයේ තැන්පත් වෙලා තිබෙන්නේ. ඉතින් විශාල චාලක ඒකකයන් තැන්පත් විශාල ප්‍රමාණයක් තිබෙනවා යන්නේ අදහස් වෙන්නේ විශාල පණිවිඩ ප්‍රමාණයක් විශාල මාංශපේශියේ විශාල ප්‍රදේශයකට එකවර ලැබීමෙන් මේ මාංශපේශිය
එකවර ක්‍රියාත්මක වෙනවා. ඒක නිසා මෙයාගේ මේ ක්‍රීඩකයාගේ යම්කිසි විදියකින් අපි අඩු බර ප්‍රමාණ ලබා දීලා වැඩි වාර ගණන් ලබා දුන්නොත් ඔබ මතක තබා ගන්න ඔබ මේ ක්‍රීඩකයාගේ ඇක්ටිව් කරන්න එහෙම නැත්නම් සක්‍රිය කරන්න ශරීරයේ අර මෙයාගේ ශරීරයේ පිහිටලා තිබෙන ඊටාම සීමිත කුඩා චාලක ඒකකයන් විතරයි. ඒ කියන්නේ ඔබට මොහුගේ ශරීරයේ සැබෑ ශක්තිය එළියට දාගන්න බැරි වෙනවා ටයිකොන්ඩෝ ක්‍රීඩාව තුල. නමුත් ඔබ විශාල ශරීරෙහිම මේ ක්‍රීඩකයාගේ චාලක ඒකක විශාල චාලක ඒකකයන් සක්‍රිය කරොත් ලොකු බර ප්‍රමාණයක් එක්ක අඩු වාර ගණනක් ලබා දීලා ඔබට ක්‍රීඩාවේදී විශේෂයෙන්ම මොහුගේ පාපහරවල් වල වේගය එහෙම නැත්නම් පවර් එක ඒ වේගයේ බර ප්‍රමාණය ඒ කික් එකක වේට් එක කියන ලක්ෂණ ඉතාමත්ම ශීඝ්‍රයෙන් වර්ධනය කළගත හැකි ඔබ මොහුගේ ලොකු මෝටර් යුනිට්ස් එහෙම නැත්නම් ලොකු චාලක ඒකක බිග් මෝටර් යුනිට්ස් එක සක්‍රිය කරොත් ඔබ අඩු වාර ගණන අඩු බර ප්‍රමාණය යොදලා වැඩි වාර ගණන් සිදු කරොත් නිසක වශයෙන්ම මොහුගේ ලොකු චාලක ඒකකයන් නිසලව තියෙද්දී පොඩි චාලක ඒකකයන් තිබෙන කිහිපය ක්‍රියාත්මක වෙයි. ඒ වගේම මේකේ අනිත් පැත්ත ඔබ මතක තබා ගත යුතුයි. එක්ටොමෝෆ් එහෙම නැත්නම් කෙට්ටු ශරීරයක් තියෙන ක්‍රීඩකයෙක්ට ඔබ ලොකු බර ප්‍රමාණයක් ලබා දීලා පොඩි වාර ගණනක් සිදු කරොත් එයාගේ ශරීරයේ බහුතරයක් තිබෙන කුඩා චාලක ඒකකයන් අක්‍රිය වෙලා ඊටාම සුළු ප්‍රමාණයක් තිබෙන විශාල චාලක ඒකකයන් සක්‍රිය වෙන්න ඉඩ තිබෙනවා. එහෙම වුණොත් ඔබට ඒ ක්‍රීඩකයාගේ සම්පූර්ණ ශරීරයේ ලබාගත හැකි විශිෂ්ට ඒ දරා ගැනීමේ ශක්තිය ලබා ගැනීමට නොහැකි වෙලා යනවා. ඒක නිසා අපි හොඳින් අවබෝධ කරගත යුතුයි මේ ක්‍රීඩකයන්ව පුහුණු කිරීමේදී මෙන්න මේ ලක්ෂණයන් හඳුනගෙන එම ලක්ෂණයන්ට අනුකූල වාර ගණන් සහ අවස්ථා ගණන් ලබා දෙන්නේ කොහොමද කියලා. ඒ වගේම ඔබට ප්‍රශ්නයක් ගැටලුවක් තිබෙනවා නම් මේ මොහොත වෙන විට ඔබලා සතුව සම්පත් ප්‍රමාණයක් නොමැති නම් ජිම් එකක් නැහැ, weight exercises නැහැ කියලා ඒකට විසඳුම මම ඔබට කියන්නම්. මම මෙන්න මේ 1RM ටෙස්ට් එක කියන එක කොහොමද කරගන්නේ කියන එක ඔබට කිව්වට පස්සේ හොඳින් අහගන්න මේ 1RM ටෙස්ට් එකක් ඔබ සිදු කරගන්න යන්නේ කොහොමද කියන එක. මේ 1RM ටෙස්ට් එක ඔබගේ ක්‍රීඩකයාගේ ශරීරයේ ප්‍රධාන මාංශපේශී කාණ්ඩ 7ක් සඳහා සිදු කළ යුතු වෙනවා. ප්‍රධාන මාංශපේශී කාණ්ඩ 7ක් සඳහා සිදු කළ යුතු වෙනවා. මේ 7 ලියා ගන්න ඉතාම පැහැදිලිව එක legs මට මේකේ ලිවීමේ අපහසුතාවයක් තිබෙනවා. legs දෙක shoulders තුන chest හතර lower back පහ upper back හය biceps හත triceps. මෙන්න මේ මාංශපේශී කාණ්ඩ 7ට ඔබට මේ ටෙස්ට් එක කරන්න වෙනවා. කොහොමද මේක ඔබ සිදු කිරීමට යන්නේ? මේ 6 අතරින් මම උදාහරණයකට ගන්නම් chest කියන මාංශපේශී කාණ්ඩය. එහෙම නැත්නම් පපු ප්‍රදේශයේ මාංශපේශීන් pectoralis major minor කියන මාංශපේශී කාණ්ඩ. මෙහිදී ඔබ bench press කියන ව්‍යායාමයෙන් මේ 1RM ටෙස්ට් එක කරනවා යයි සිතන්න. එහිදී ඔබ පළමුව මේ ක්‍රීඩකයා ඉතා හොඳින් වෝම් අප් කරලා ඒ bench press එකේ පිටිපස්සට ගිහිල්ලා මේ ක්‍රීඩකයාගේ ආරක්ෂාව වෙනුවෙන් ඔබ සපෝට් එක දෙන්න ඕනේ. එහෙම නැත්නම් සපෝට් කරන්න ඕනේ. ඒ වගේම මේ bench press එකේ බාර් එක දෙපැත්තෙන් ඔබ තවත් සහායකයන් දෙදෙනෙකු සිටවා තියන්න ඕනේ.
ඉන්න අනතුරුව මේ ක්‍රීඩකයා මේ වන විට සාමාන්‍යයෙන් ව්‍යායාම කරන බෙන්ච් ප්‍රෙස් එක සාමාන්‍යයෙන් පාවිච්චි කරන බර ප්‍රමාණය මුලින්ම මේ බා එකට ලෝඩ් කරන්න ඕනේ. උදාහරණයක් විදිහට කිලෝ 20ක් වෙන්න පුළුවන්. කිලෝ 40ක් වෙන්න පුළුවන්. ඒක ඔබ මේ වන විට ව්‍යායාම කරන බර ප්‍රමාණය, උපරිම බර ප්‍රමාණය. අන්නේ බර ප්‍රමාණයෙන් අපි ඒ ක්‍රීඩකයට උපදෙස් දෙනවා එක රෙප් එකක් එමෙ නැත්නම් එක වරක් ඒ ව්‍යායාමය සිදු කරන්න කියලා. එක රෙප් එකයි 1 රෙප්. කරලා ඉවර වුණාම අපි ඒ ක්‍රීඩකයා නැගිටලා අපි අහන වයාගෙන් ඔබට තව කරන්න ශක්තිය තියෙනවද? ඒ ක්‍රීඩකයා ව්‍යායාමය සිදු කරන අවස්ථාවෙත් ඔබ නිශ්චිතවම බලන්න ඕනේ මේ ක්‍රීඩකයා නිශ්චිත තාක්ෂණයට එහෙම නැත්නම් ටෙක්නික් එකට අපහසුතාවයකින් තොරව මේ ව්‍යායාමය සිදු කරනවද කියලා. එහෙම ටෙක්නික් එකකටත් සිදු කරා නම් ක්‍රීඩකයාත් කියනවා නම් තව පුළුවන් කියලා අන්න ඔබ ජිම් එකේ තියෙන පොඩිම වේට් එකෙන් කිලෝග්‍රෑම් 2.5 වෙන්න පුළුවන්. කිලෝග්‍රෑම්ස් 2.5ක් තව වැඩි කරනවා දෙපැත්තට 2.5 2.5 විදියට කිලෝ 5ක් තව වැඩි කරනවා. ඊට පස්සේ අපි කියනවා රයිට් තව එක රෙප් එකක් ගහන්න. එයා ආයි හාන්සිලා බෙන්ච් එකේ තව එක රෙප් එකක් ගහනවා. ඔබ බලනවා නිවැරදි තාක්ෂණයට මේ රෙප් එක ගැහුවද කියලා. ඒ රෙප් එකෙන් පස්සේ අපි නැගිට්ටවල අහනවා ඔබට එයා ටෙක්නික් එකට ඒක කරා නම් ඔබට තවත් පුළුවන්ද? අන්න එයා පුළුවන් කිව්වොත් තවත් බර ප්‍රමාණය කුඩා එකකින් වැඩි කරනවා. තව රෙප් එකක් කරන්න කියනවා. ඔය විදියට එයා පුළුවන් කියන එයා තාක්ෂණිකව මේ ව්‍යායාමය කරන හැම වෙලේම වේට් එක කුඩා ප්‍රමාණ වලින් වැඩි කරගෙන යනවා ලෝඩ් කරන එක. අනතුරුව එක මොහොතකදී යම් කිසි විදියකින් ඔහුට බැරි වුණොත් මේ ව්‍යායාමයේ බර ඔසවන්න හෝ ඔබ දැක්කොත් අමාරුවෙන් ඉතාමත්ම වෙහෙස කරව මෙයා මේ බර ඔසවනවා සහ මෙයා මැදදී හිර වුණොත් එහෙම නැත්නම් નિયમિત තාක්ෂණයෙන් තොරව ව්‍යායාමයේ සිදු කරනවා නම් අන්න ඔබ මෙයාව නවත්තලා ඒ අවසානයේට යොදපු බර ප්‍රමාණය ඉවත් කරලා එහෙම නැත්නම් ඔබගේ බාර් එකට යොදපු අන්තිමට යොදපු බර ප්‍රමාණයේ ප්ලේට් දෙක දෙපැත්තෙම අයින් කරලා ඒ වන විට අර බාර් එකට පිරීලා තියෙන වේට්ස් වල සම්පූර්ණම එකතුව බරෙහි එකතුව ගන්නවා. ඒ එකතුව සමහර විට වෙන්න පුළුවන් කිලෝග්‍රෑම් උදාහරණයක් විදිහට මම කියන්නේ කිලෝග්‍රෑම් 120ක්. ඒ කියන්නේ මෙයා ඔසවලා තියෙනවා එකවරකට කිලෝග්‍රෑම් 120ක්. අන්න එහෙනම් එයාගේ චෙස්ට් එකේ 1RM ටෙස්ට් එකේවත් එයාගේ පපු ප්‍රදේශයේ මාංශ පේශීන් වලට එකවරකදී එසවිය හැකි උපරිම බර ප්‍රමාණය කිලෝග්‍රෑම් 120යි. එහෙනම් ඔන්න ඔය ටෙස්ට් එක කරලා තමයි ඔබ තීරණය කරන්නේ මම මගේ ක්‍රීඩයට කොච්චර බර ලබා දෙනවද කියලා. එහෙනම් අන්න ඒ කිලෝ 120න් 135 ඉඳලා 170 වෙනකන් බර ප්‍රමාණයන් ඔබට මේ ක්‍රීඩකයා වෙනුවෙන් යොදා ගන්න පුළුවන්. උදාහරණයකට මම ගාන හදලා පෙන්නන්නම්. 120 නම් 120න් ඔයාට 135ක් දෙන්න පුළුවන් නම් 135යි නම් එහෙනම් මේ බිඳුවට මේ බිඳුව කපනවා. වැඩි කරලා බලන්න. මෙතනට දෙකේ 8යි. මෙතනට දෙකේ 6යි. මෙතනට දෙකේ 3යි. මෙතනට දෙකේ 4යි. එහෙනම් 35 වැඩි කිරීම 3 බෙදීම 4. 35 වැඩි කිරීම 3 නැත්නම් 3 වැඩි කිරීම 35 බෙදීම 4 එන උත්තරේ කීය වුණත් අන්න ඒ උත්තරේ මට කවුරු හරි වොලන්ටියර් කෙනෙක් ගාන හදලා කියන ටක් ගාලා 35 වැඩි කිරීම 3 බෙදීම 4 35 3ෙන් වැඩි කරාම 105යි 105 බෙදීම 4 කීයද? 26ක් වගේ 6.25යි. thank you very much 26යි කිලෝ 26යි ඊළඟට අපි ගන්නවා 70 කියන එක කිලෝ 120 අපේ ආවේ 120 වැඩි කිරීම 100ට 70 හරිද?
මට මේකේ උත්තරේ කියන්න. 120 වැඩි කිරීම 70 බෙදීම 100. 120 වැඩි කිරීම 70 බෙදීම 100. 84යි සර්. 84යි. හරි. එහෙනම් මේකෙන් කියන්නේ ඔබට මේ චෙස්ට් එක සඳහා කිලෝ 26 ඉඳලා කිලෝ 80 දක්වා වෙනකන් බර ඔබට යොදා ගැනීමට හැකියාව තිබෙනවා. කිලෝ 26 ඉඳලා කිලෝ 84 වෙනකන් ඒ කියන්නේ ඔබට කිලෝ 26න් පටන් ගන්න පුළුවන්. 26 ඉඳලා 84 දක්වා ඔබට චෙස්ට් එකට බර යොදන්න පුළුවන්. ඔබ කිසිසේත්ම කිලෝ 120ක් මෙතෙන්ට යොදලා ගහන්නේ නැහැ. මොකද ඔබට රෙපිටිෂන්ස් තියෙනවා. කෙට්ටු කෙනෙක් නම් එක්ටොමෝෆ් කෙනෙක් නම් රෙපිටිෂන්ස් 15ක් ඔයාට ගහන්න තියෙනවා. ඒක නිසා ඔයා 120 යොදන්නේ නැහැ. ඔයා යොදන්නේ 26 ඉඳලා 84 දක්වා තියෙන අතරේ බර ප්‍රමාණයක් පමණයි. පැහැදිලි ඇති කියලා මම විශ්වාස කරනවා. මෙන්න මේ ආකාරයට ඔබට හරි 26 නෙමෙයි 42 කියලා කෙනෙක් කියනවා. සමහර විට මට ඉස්සෙල්ලා ගාන වැරදෙන්නේ මෙතන ඉලක්කම් ලියවෙද්දී අර මේ 100 ලියවෙලා තියෙන 160 වගේ ඉස්සෙල්ලා මට මගේ අතින් අර ගාන හදද්දී එහෙම වැරදෙන්නේ නැති. ඉස්සෙල්ලා එක වෙන්න ඕනේ 120 වැඩි කිරීම 35 බෙදීම 100. උත්තරේ එන්න ඕනේ එහෙනම් 46 වෙන්නේ නැති. thank you very much. 46 ඉඳලා 84 දක්වා ඔයාට වැඩි කරන්න පුළුවන් එහෙනම්. හරිද? කෙසේ හෝ එහෙනම් ඔන්න ඔය බර ප්‍රමාණය ඔයාට දාගන්න පුළුවන්. මෙන්න මේ ටෙස්ට් එක මෙන්න මේ ටෙස්ට් එක ඔයාට කරන්න පුළුවන්. අපි අපේ වෙලාවත් අවසාන වේගෙන යනවා. ඔයාට මෙන්න මේ ටෙස්ට් එක කරන්න පුළුවන් ව්‍යායාම වර්ග ටිකක් මම ඔබට දැන් කියන්නම්. මේ අදාළ අර මාංශපේශී කාණ්ඩය ඉදිරියෙන් ඔයා ලියලා තියෙනවා දැන් legs, shoulders, chest, lower back, upper back, biceps, triceps කියලා 7ක් ලියාගෙන ඇති. අන්නේ 7 ඉස්සරහින් මෙන්න මේ ව්‍යායාම ටික ලියා ගන්න. ඔබට මේ 1RM ටෙස්ට් එක කළ හැකි. legs කියන එක ඉස්සරහින් ලියා ගන්න ඔයාට 1RM ටෙස්ට් එක legs වලට කරන්න පුළුවන් මෙන්න මේ ව්‍යායාම යොදාගෙන. එකක් තමයි squats, 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 leg press, leg press, leg extension. leg extension. squats, leg press, leg extension කියන ව්‍යායාම වලින් ඔබට legs වලට අදාළ 1RM ටෙස්ට් එක කරගන්න පුළුවන්. ඊළඟට shoulders වලට උරහිස් වලට ඔයාට පුළුවන් shoulder press, front press, upright row, මෙන්න මේ කියන ව්‍යායාම වලින් ඔබට පුළුවන් මේ 1RM ටෙස්ට් එක කරගන්න. අර විදිහටමයි කරන්නේ. මේ වෙද්දි කරන බර දැම්ම බාර් එකට ව්‍යායාමේ කරා එක රෙප් එකක් තිබ්බා. තව වැඩි කරන්න පුළුවන්ද? රයිට් පුළුවන්. එහෙනම් ආයෙ තව වැඩි කරා පොඩ්ඩකින් ඒක කරා ඔය විදිහට බැරි වෙනකම් කරනවා. ඊළඟට chest වලට කරන්න පුළුවන් අර bench press, ව්‍යායාමයෙන් තමයි බහුලව මේ chest එකට කරන 1RM ටෙස්ට් එක සිදු කිරීමට යන්නේ. ඊළඟට lower back එහෙම නැත්නම් පහළ පසුපස පිට කොන්ද සඳහා කරන 1RM ටෙස්ට් එක ඔයාලට කරන්න පුළුවන්. hip thrust, THRUST, deadlift.
මේ ව්‍යායාම පිළිබඳව ඔබට අවබෝධයක් නැත්නම් මෙන්න මේ අකුරු වලින් ඔබට YouTube එකේ සර්ච් කරන්න පුළුවන් මේ ව්‍යායාම වල වීඩියෝ 10000 ගණන් ඔබට බලා ගන්න පුළුවන්. hip thrust, deadlift. ඒ වගේම upper back එක සඳහා ඉහළ පසුබස සඳහා ඔබට කරන්න පුළුවන් one arm row, one arm row, bend over row, bend over row, bend over row, OVER, lat pull down, lat pull down. මෙන්න මේ ව්‍යායාම වලින් ඔබට සිදු කරන්න පුළුවන්. ඒ වගේම biceps සඳහා biceps curl ව්‍යායාමය යොදා ගන්න පුළුවන්. ඒ වගේම triceps සඳහා triceps extension කියන ව්‍යායාමය යොදා ගන්න පුළුවන්. මෙන්න මේ ව්‍යායාම ප්‍රමාණය ඔබට 1RM ටෙස්ට් සඳහා යොදා ගන්න පුළුවන්. දැන් මම කියනවා යම් කිසි කෙනෙක්ට ව්‍යායාම උපකරණ නැත්තම් මුකුත්ම බඩු නැහැ, මේව කරගන්න විදියක් නැහැ. එතකොට අපි කොහොමද එයාගේ ශරීරය වර්ධනය කරගන්නේ? අපි කොහොමද එයාගේ ශරීරය දියුණු කරගන්නේ? අපි කොහොමද මෙයාගේ මාංශ පේශී අදාළ මාංශ පේශී ඔය කාණ්ඩ 7 වර්ධනය කරගන්නේ කියන එක ඔයාට ප්‍රශ්නයක් එන්න පුළුවන්. එහෙනම් මෙන්න මේ මම කියන ඔයා ලියාගත්ත මාංශ පේශී කාණ්ඩ 7 ඉදිරියෙන් මේ ව්‍යායාමත් ලියා ගන්න ඔබට බර ඒ කියන්නේ කිසිදු ව්‍යායාම උපකරණයක් නොමැතිව කළ හැකි ව්‍යායාම මම ඔබට කියාගෙන යන්නම්. legs වලට ඔයාට කරන්න පුළුවන් free squats. ඔයාගේ පාදවලට free squats කරන්න පුළුවන්. ඔයාගේ shoulders වලට ඔයාගේ උරහිස් සඳහා ඔබට මුකුත්ම ව්‍යායාම උපකරණ නැත්නම් ඔයාට ලබා ගන්න පුළුවන්. ඔයාට ගන්න පුළුවන් මිලිලීටර් 500 වතුර බෝතල් දෙකක් වතුර වලින් පුරවලා ගත්තම ඒක මිලිලීටර් 500 හෝ ලීටරේ ගත්තොත් ලීටරේ නම් කිලෝග්‍රෑම් එකක මිලිලීටර් 500 නම් ග්‍රෑම් 500ක ඩම්බෙල්ස් දෙකක් බවට පත් වෙනවා. අන්න ඒවා යොදාගෙන ඔබට කරන්න පුළුවන් front raises, dumbbell සම්පත්සේ මට විනාඩියක් දෙන්න, තව විනාඩි 5ක් දෙන්න. හරි ප්‍රශ්න ගැටලුවක් නැහැ. හරි ඕකේ. dumbbell front raises, dumbbell side laterals, dumbbell front raises, dumbbell side laterals, bend over laterals, dumbbell front raises, dumbbell side laterals, bend over laterals. මෙන්න මේ කියන ව්‍යායාම ඔබට කරන්න පුළුවන්. මේවා කරන ඔබට බර නොමැති නම් ඔබට කරන්න වෙන වාර ගණන දැන් මම මොහොතකින් තව ඔබට දැනුම් දෙන්න යනවා. ඊළඟට chest එකට ඔබට push ups කරන්න පුළුවන්. push ups කරන්න පුළුවන්. ඒ වගේම lower back එකට ඔබට කරන්න පුළුවන් hip extension,
hip ups, hip extension. Hip ups, hip extension. ඒ ටික අපිට කරන්න පුළුවන් lower back එකට. Hip ups, hip extension. upper back එකට අපිට කරන්න පුළුවන් pull ups. upper back එකට අපිට කරන්න පුළුවන් pull ups. ඒ වගේම biceps වලට අපිට ව්‍යායාම උපකරණ අපි ළඟ නැත්නම් අපිට මුකුත් කරන්න අපිට කරන්න පුළුවන් chin up. මේ chin up එක එක්වරම ක්‍රීඩකයන්ට ඉතාම අපහසුයි මොකද මෙයාගේ ශරීරයේ බර biceps එකට biceps වලට වැටෙන නිසා මුලින්ම අපි bicep වලින් මේක එල්ලිලා පැද්දීමට තමයි අපි ලබා දෙන්නේ. පැද්දෙන්න reps ගන්න අදාළ reps ගන්න පැද්දෙන්න තමයි දෙන්නේ අපි. ඉන් අනතුරු තමයි reps දෙකක් උඩට එසවිලා ඉතුරු ටික පැද්දෙන්න දෙනවා, දෙකක් තුනක් එසවිලා පැද්දෙන්න දෙනවා, තුනක් හතරක් පැද්දෙන්න දෙනවා. මේ එල්ලිලා ඉතුරු ටික පැද්දෙන්න දෙනවා. ඒ විදිහට තමයි අපි කරගෙන යන්නේ. ඊට පස්සේ triceps සඳහා ඔබට ව්‍යායාම උපකරණ නොමැති නම් ඔබට කරන්න පුළුවන් bench dip මේවා වීඩියෝ ඔබට බලන්න පුළුවන් YouTube එකේ. නැත්නම් අපි නැවත හමු වුණ දවසක මේකේ ප්‍රැක්ටිකල් එකක් කරමු. bench dip නැවත දවසක. එහෙම නැත්නම් diamond push ups. Diamond push-ups. Diamond push-ups. Diamond push-ups. Bench dip, diamond push-ups. මෙන්න මේවා. එතකොට ඔබට දැන් ගැටලුවක් මතුවෙනවා ඇති. මේ ව්‍යායාම වල අපි කොච්චර වාර ප්‍රමාණයක් අර වාර ප්‍රමාණය කරාම මේකෙන් බර නැතුව අර වාර ප්‍රමාණය කරාට පස්සේ මේ වර්ධනය වෙයිද කියන එක. එහෙම වෙන්නේ නැහැ පැහැදිලිවම. ඒකට උත්තරේ තමයි ඔබට සිදු වෙනවා ඔබට 1RM ටෙස්ට් එක සිදු කිරීමට යන්ත්‍ර සූත්‍ර බර ඔබට නොමැති නම් සම්පත් නොමැති නම් ඔබට සිද්ධ වෙනවා 1RM ටෙස්ට් එක නෙවෙයි MR ටෙස්ට් එක කරන්න. MR ටෙස්ට් එක 1RM නෙමෙයි MR එක. MR කියලා කියන්නේ maximum repetition. 1RM කිව්වේ 1 repetition maximum. එක වරකදී එසවිය හැකි උපරිම බර ප්‍රමාණය 1 repetition maximum. MR කිව්වේ maximum repetition ඔබට සිදු කළ හැකි උපරිම වාර ප්‍රමාණය. අරකෙදි බැලුවේ එක වරකදී උපරිම බර ප්‍රමාණය, මේකෙදි බලන්නේ උපරිම වාර ප්‍රමාණය. මේකෙදි ඔබට සම්පත් ප්‍රමාණය ගොඩක් තිබුණත්, බඩු බාහිරාදිය ගොඩක් තිබුණත්, ඔබ ළඟ කුඩා දරුවන් ඉන්නව නම් අවුරුදු 10 11 12 ඊට අඩු 8 9 10 ඒ වගේ දරුවන් ඔබ සතුව සිටිනවා නම් ඒ අයටත් 1RM ටෙස්ට් එක හෝ අපි බර ලබා දෙන්නේ නැහැ. ඒගොල්ලන්ටත් අපි කරන්නේ මේ MR ටෙස්ට් එක. කොහොමද MR ටෙස්ට් එක කරන්නේ? ඔබට තිබෙන්නේ අර මම කියපු ව්‍යායාම ටික free squats, push ups, ඒ වගේම මොනවාද මේ අපි කිව්වේ shoulders වලට චූටි වතුර බෝතල් වලින් front raises, dumbbell side laterals වගේ ව්‍යායාම භාවිතා කරලා hip extension, hip ups වගේ ව්‍යායාම භාවිතා කරලා ඒ අදාළ ව්‍යායාමය උපරිම මෙයාට කොච්චර කරන්න පුළුවන්ද කියලා. එහෙමත් නැත්නම් ඔයා එයාට නිශ්චිත වේලාවක් දෙන්න විනාඩියක්. ඔයා විනාඩියේදී විනාඩියක් ඇතුළත හරි තාක්ෂණයෙන් perfect technique එකෙන් free squats කීයක් ගහනවද කියලා ඔයා කවුන්ට් කරලා බලන්න යායි. එයා විනාඩියක් ඇතුළත free squats කීයක් ගහනවද? උදාහරණයක් විදියට එයා free squats විනාඩියක් ඇතුළත free squats මේ ළමයා ගහනවා 45ක්. free squats 45ක් එයා ගහනවා. free squats 45ක් එයා විනාඩියක් ඇතුළත ගහනවා නම් ඔයා අන්න එයාගේ maximum repetitions ප්‍රමාණය විනාඩියක් ඇතුළත push ups 45යි. එහෙනම් ඔයා අන්නේ 45න් තමයි ප්‍රතිශතය ගන්න ඕනේ. කීයක්ද? 45න් 100ට 35යි 100ට 70යි අතර. පැහැදිලිද මං කියන එක? එහෙනම් 45 වැඩි කිරීම 135, 45 වැඩි කිරීම 170,
ඔන්න එන උත්තරේ එන reps ගානයි sets ගානයි එයාට ලබා දෙන්න. එතකොට එයාගේ වැඩේ ඔයාට කරගන්න පුළුවන් පහසුකම ලැබෙනවා. ඔයා ළඟ මුකුත්ම බඩු බාහිර ආදිය තිබුණත් නැතත්. පැහැදිලිද? ප්‍රශ්නයක් තියෙනවද? තේරුණේ නැද්ද? ඔයගොල්ලෝ කරුණා කරලා තේරුම් නැත්නම් මගෙන් අහන්න පුළුවන් ඕගොල්ලන්ට කිසිම ප්‍රශ්නයක් නැතුව. ඔබට පැහැදිලි වුණාද? තේරුණේ නැද්ද? නැත්නම් ඒත් කමක් නැහැ කියන්න. ඔව් පැහැදිලි වුණා. පැහැදිලි වුණා සර් ටිකක් හරි ඉතින් අර ඔව් මම නැවත පොඩි විනාඩියක් අරගෙන මම නැවත මේක ඔයාලට රිවිෂන් එකක් කියන්නම්. අපි කතා කරා බොඩි ටයිප්ස් තුනක් ගැන. එක්ටෝමෝර්ෆ්, මෙසෝමෝර්ෆ්, එන්ඩෝමෝර්ෆ් කියන බොඩි ටයිප්ස් තුන ගැන කතා කරා. ඒ බොඩි ටයිප්ස් වල ලක්ෂණ කතා කරා. ඒ බොඩි ටයිප් එකේ මෝටර් යුනිට් එක එහෙම නැත්නම් චාලක ඒකකය මොකක්ද කියන එක කතා කරා. බිග් එකයි ස්මෝල් එකයි දෙකක් තියෙනවා. කෙට්ටු අයගේ එක්ටෝමෝර්ෆ් අයගේ ස්මෝල් මෝටර් යුනිට්ස් එහෙම නැත්නම් මේ මසල් එකේ පොඩි ප්‍රමාණයකට තමයි සිග්නල්ස් එන්නේ. මේ මොලෙන් එන සිග්නල් එකේ චූටි චූටි ප්‍රමාණ තැන් වලට ලොකු තැන් වල වහගත්තු ඒවා යාලගේ පොඩ්ඩයි තියෙන්නේ. චූටි චූටි ඒවා ගොඩාක් තියෙනවා. ඒක නිසා මෙයාට සිග්නල්ස් මොලෙන් එන්නේ හෙමීට. ඒක නිසා මෙයාගේ මාංශ පේශිය හෙමීට ක්‍රියාත්මක වෙන්නේ. මෙයාගේ ශරීරය තැම්පත් කරගත්තු ඒවා නැහැ. ශක්තිය ලබා ගන්න ඔක්සිජන් වලින්. ඒක නිසා ඔක්සිජන් ගබඩා වැඩි. එහෙනම් මෙයා දිගු වේලාවක් කරන ක්‍රීඩාවන් වලට දක්ෂයි. මෙයාගේ මාංශ පේශි සැකසීලා තියෙන දිගු වේලාවක් ක්‍රියාත්මක වෙන්න. දෙවෙනි ශරීර වර්ගයේ මිශ්‍ර බොඩි එකක් හොඳින් සකස් වෙච්ච එකක්. මෙයාගේ සමහර ස්ථාන fast twitch muscle fibers කිව්වා. සමහර ස්ථාන slow twitch muscle fibers කිව්වා. මෙයාගේ motor units නුත් සමව වගේ පිටලා තියෙන මිශ්‍රව. ලොකු ශරීරයක කෙනාගේ fast twitch muscle fibers වැඩි. ඒ කියන්නේ වේගයෙන් ක්‍රියාත්මක වෙනවා. එයා ක්ෂණිකව එයාගේ ශක්තිය එළියට දානවා. ඒක ඒ දක්ෂතාවය වැඩි. ඉතින් මෙයාගේ තියෙන big motor units එහෙම නැත්නම් muscle එකේ මේ muscle එකේ විශාල ඒරියා එකකට එයාගේ සිග්නල් එකවර මොලෙන් ලබා දෙනවා. ඒක නිසා එයාගේ muscle එකේ එකවර ක්‍රියාත්මක වෙනවා. fast twitch muscle fibers වැඩි. ඒක නිසා ඒ වගේම මෙයාගේ metabolic rate එක ඊටාම පහළ මට්ටමක තියෙන. ඒක නිසා තැම්පත් කරගන්න ප්‍රමාණය වැඩි ආහාරවල. මේද ප්‍රමාණයත් වැඩි. ඉතින් ඒක නිසා මෙයා කෙටි වේලාවක් කරන මේ ක්‍රීඩාවන් වලට දක්ෂතාවක් දැක්වුවා. මෙයා කෙටියෙන් මෙයාගේ ශක්තිය එළියට දාන්න දක්ෂයි. එහෙම නැත්නම් මෙයා එකවර ලොකු ප්‍රමාණයක් එළියට දානවා. ඒකෙන් අපි ගන්න තියෙන අදහස තමයි මෙයාගේ කික් එකක් ඊටාම පවර්ෆුල් කික් එකක් අපිට හදා ගන්න පුළුවන්. මෙයාට බර ව්‍යායාම ලබා දීලා මෙයාගේ big motor units active කරොත් අපිට පුළුවන් මෙයාගේ ශක්තිමත් කික් එකක් මෙයාගෙන් බලාපොරොත්තු වෙන්න. එහෙම නැත්නම් එයාට බර දෙන්නේ නැතුව චූටි බර දීදී ගොඩක් වෙලා මෙයා ට්‍රේන් කර හිටියොත් මෙයාගේ ටයිකොන්ඩෝ ගැන නෙමෙයි මම කියන්නේ මෙයාගේ weight exercises ටික. එහෙම නැත්නම් exercises මෙයා චූටි මේ බර වලින් ලොකු වෙලාවක් කර හිටියොත් මෙයාගේ small motor units විතරයි active වෙන්නේ. එතකොට අපිට අර powerful kick එක මෙයාගෙන් අහිමි වෙනවා. එතකොට ඒ දේවල් ගැන කතා කරා. ඒ වගේම අපි මෙයාගේ ශරීරයේ muscles එක develop කරගන්න කොච්චර බර ප්‍රමාණ දෙන්න ඕනද, කොච්චර reps ප්‍රමාණ, sets ප්‍රමාණ දෙන්න ඕනද කතා කරා. කෙටු ශරීරයක් තියෙන කෙනාට 15 වේව 3ක්වත් දෙන්න ඕනේ. ඒ කියන්නේ ලොකු reps ගානක්, පොඩි sets ගානක් එන්න ඕනේ. දෙවනි වර්ගයේ කෙනාට sets 3යි 4යි අතර දෙන්න ඕනේ. reps 8යි 12යි අතර දෙන්න ඕනේ. ඒතකොට ඒගොල්ලන්ට දෙන බර ප්‍රමාණය අපි කතා කරා 35යි 70යි අතර 1RM ටෙස්ට් එකේ. ලොකු ශරීරයක් තියෙන කෙනාගේ sets ගාන වැඩි කරලා reps ගාන අඩු කරන්න කියලා කතා කරා. 4යි 8යි අතර sets ප්‍රමාණ දෙන්න පුළුවන්. reps 4යි 6යි අතර දෙන්න පුළුවන්. ඒ වගේම යාළට බර ප්‍රමාණය අපි 35යි 70යි අතර 1RM ටෙස්ට් එකෙන් දෙන්න කතා වුණා. ඒගොල්ලන්ට දෙන rest time එක කතා කරා. කිට්ටු කෙනාට විනාඩි 1මාරයි 2යි අතරේ. මධ්‍යම ප්‍රමාණය කෙනාට විනාඩියයි විනාඩි 1මාරයි අතරේ. ලොකු ශරීරයක් හිමි කෙනාට විනාඩියයි අපි දෙන rest එක. ඒ වගේම මෙයාගේ 1RM ටෙස්ට් එකේ කරලා 1RM ටෙස්ට් එක කරන්න ඕනේ මාංශ පේශී කාණ්ඩ 7 ගැන කතා කරා. legs, shoulders, chest, lower back, upper back, biceps, triceps කියලා අපි කතා කරා. ඒවට ඒ මාංශ පේශී කාණ්ඩ 7ට 1RM ටෙස්ට් එක කරගත හැකි ව්‍යායාම සම්බන්ධයෙන් අපි කතා කරා. එතකොට legs වලට squat වලට දෙන්න squat වලින් 1RM එක කරන්න පුළුවන්. leg press වලින් leg extension වලින් කතා කරා දෙන්න පුළුවන් කියලා කතා කරා. shoulders වලට අපි කතා වුණා front press,
upright row shoulder press වගේ ව්‍යායාම කතා කරා chest එකට bench press කියලා කිව්වා lower back එකට deadlift hip thrust කියලා කිව්වා upper back එකට lat pull down one arm row bend over row කියලා කතා කරා bicep එකට bicep curl tricep එකට triceps extension කියලා කතා කරා ඒ වගේම ඔබ ළඟ බඩු බාහිර ආදිය නොමැතිනම් මේ මාංශ පේශීන් වර්ධනය කරගන්න ශක්තිමත් කරගන්න alternative exercises අපි කතා කරා free squats legs වලට shoulders වලට front raises side laterals කතා කරා bend over laterals කතා කරා චූටි dumbbells දෙකක් හදාගන්න විදිය කතා කරා ඊට පස්සේ chest එකට push ups කියලා කතා කරා lower back එකට hip ups hip extension කියලා කතා කරා upper back එකට pull ups කියලා කතා කරා biceps එකට chin up කියලා කතා කරා right triceps වලට අපි diamond push ups අත මේ ආකාරයෙන් තියලා ගහන push up එක එහෙම නැත්නම් අත් දෙක පිටිපස්සට තියලා මොකක් හරි ගැට්ටක් හරි bench එකක් උඩට තියලා ගන්න bench dip එක ගැන අපි කතා කළා එතකොට මෙන්න මේ ව්‍යායාම සම්බන්ධයෙන් අපි කතා කරා. ඉතින් ඔන්න ඔය දේවල් ටික මම ඔබට පැහැදිලිව කිව්වේ. ඔබ කියනවා නම් අද යම් කිසි දෙයක් ඔබට පැහැදිලි වුණා කියලා. ඔබට ගැටලු සහගත තැන් ඇති. ඒව තමයි මේ පුහුණු පාඨමාලාවල ස්වභාවය. මේ පාඨමාලාවන් වල ඔබ බලාපොරොත්තු වෙන්න එපා 100%ක් දැනුම. අපි කියන්නේ මේ පාඨමාලාවලින් මේ දැනුම තිබෙන ස්ථානය. ඔබට දැන් අපි පැහැදිලි කරා මේ දැනුම තිබෙන ස්ථානය මේකේ රාමුව ඔයාට කිව්වා. දැන් ඔයාට අද ඉඳලා ඔයාට පුළුවන් මේ මම කියපු නම් හොයාගෙන යන්න. body types ectomorph endomorph mesomorph කෙනා ගැන හොයන්න යන්න පුළුවන් ඔයාට. ඉන්ටර්නෙට් එක සර්ච් කරන්න පුළුවන්. පොත් කියවන්න පුළුවන්. 1RM ටෙස්ට් එක ගැන හොයාගෙන යන්න. strength training ගැන හොයාගෙන යන්න. endurance ගැන හොයාගෙන යන්න. මේ දැනුම හොයාගෙන යන්න හඹාගෙන යන්න ඔබ. ඒ වගේම අද මේ පාඩමේ යම් කිසි එක කාරණාවක් හෝ පැහැදිලි වුණා නම් මම ඔබගෙන් ඉතාමත්ම ගෞරවයෙන් ඉල්ලනවා මෙවැනි පාඨමාලාවල බලාපොරොත්තුව අපතේ නොයවා මේ සිදු කරන දේ ඵල ප්‍රයෝජනය ගන්න කරුණාකර ඔබ ළඟ ඉන්න කුඩා ක්‍රීඩකයාට කුඩා ක්‍රීඩිකාවට මේ ව්‍යායාම මේ ඔබ ඉගෙන ගත්ත දේවල් ඇප්ලයි කරවන්න මේවා පුහුණුවට යොදා ගන්න. ඒක තමයි අපි බලාපොරොත්තුව. ඉතින් ඉදිරියේදී හමු වෙමු. ඔබට මම සුබ ප්‍රාර්ථනා කරනවා. මම නැවත වතාවක් මම ස්තුතිවන්ත වෙනවා සම්පත් සර්ට මේ අවස්ථාව මට ලබා දීම සම්බන්ධයෙන්. ඒ වගේම ඉදිරියේදී ඔබගේ ඕනෑම ගැටලුවක් ඕනෑම දෙයක් වෙනුවෙන් අපි පෙනී සිටිනවා. ඒ සම්බන්ධයෙන් දායක වෙනවා කියලා සඳහන් කරනවා. ටයිකොන්ඩෝ ක්‍රීඩාවටත් ඔබ සියලු දෙනාටම ජය ප්‍රාර්ථනා කරනවා. බොහොම ස්තුතියි. හොඳයි මිස්ටර් අසුරු අද දින අධ්‍යාපන අමාත්‍යාංශය සහ ශාරීරික අධ්‍යාපන අපේ සෞඛ්‍ය ශාරීරික ශ්‍රී ලංකා පාසල් ටයිකොන්ඩෝ සංගමයේ සමග එක්ව සංවිධානය කරනු ලබන පුහුණුකරුවන් සඳහා වූ ටයිකොන්ඩෝ ක්‍රීඩාව හඳුන්වා දීමේ වැඩසටහන ටයිකොන්ඩෝ ඩෙවලොපින් ප්‍රෝග්‍රෑම් එක සඳහා අපේ ආරාධනය පිළි අරගෙන සහභාගී වුණේ ශාරීරික අධ්‍යාපනය පිළිබඳ විශේෂ උපාධිධාරී ඒ වගේම ක්‍රීඩා විද්‍යාව හා ව්‍යායාම පිළිබඳ ඩිප්ලෝමාධාරී ක්‍රීඩා උපදේශක ජාතික ක්‍රීඩා විද්‍යායතනයේ කතිකාචාර්ය රසින්දු තිසංක ජයසිංහ මහත්මයා දෙහෙන්ම ස්තුතිවන්ත වෙනවා අධ්‍යාපන අමාත්‍යාංශයේ අධ්‍යාපන අධ්‍යක්ෂ දයා බණ්ඩාර මහත්මයා සහ නියෝජ්‍ය අධ්‍යාපන අධ්‍යක්ෂ උපාලි අමරතුංග මහත්මයා ඒ වගේම සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂ දිල්ලුක් ජයවර්ධන මහත්මයා වෙනුවෙන් ඒ වගේම ශ්‍රී ලංකා පාසල් ටයිකොන්ඩෝ සංගමයේ ගරු සභාපති දිල්ලුක් ජයවර්ධන මහත්මයා අතුළු සියලු නිලධාරීන් වෙනුවෙන් ඔබතුමන්ට දෙහිවෙන්ම ස්තුතිවන්ත වෙනවා අද දවසේ කාර්යබහුල මොහොතක අප හා සම්බන්ධ වීම සම්බන්ධව මම හිතනවා ඉතාමත් වැදගත් සාකච්ඡාවක් තමයි අද පැවැත්වුණේ ඕනෑම ටයිකොන්ඩෝ විතරක් නෙමෙයි ඕනෑම පුහුණුවක් සම්බන්ධව පුහුණුකරුවෙකුට වැදගත් වන කරුණු රාශියක් සිතද ගන්නා සුළු ආකාරයටත් පැහැදිලිවත් ඔබේ දේශනයෙන් ලැබුණා. ඒ පිළිබඳව ඔබට දෙහෙන්ම ස්තුතිවන්ත වෙනවා නිරන්තරයෙන් පාසල් සංගමය සමග කටයුතු කරන රසින්දු තිසංක ජයසිංහ මහත්මයාට. එහෙමනම් අද දවසේ අපි අවසන් කරනවා. මමත් කුඩා මගේ ළඟම අකුණු ගහද්දි තමයි මේ මම ඔන් කරලා තිබුණේ මම ලියුනේ නෑ මම ලියුවෙන්න විදියක් නෑනේ. ඉතින් ළඟම අකුණු ගහනවා වහිනවා උඩටම මේ උඹට සද්දෙත් ඇහෙනවා එක්කමාරට. නමුත් අපි වැඩසටහන කැප වෙලා ඔබට කරා. එහෙමනම් බොහොම ස්තුතියි රසින්දු.
නැවත වරක් Thank you, ඔබට sir. සියලු දෙනාම වෙනුවෙන්. Thank you, sir. හරි. සහභාගී වූ සියලු දෙනාටම බොහොම ස්තුතියි. Thank you, sir. Good night, sir. Thank you, sir. Good night. Thank you, sir. Good night. Thank you, Sampath Master. Good night. Thank you, sir. අවස්ථාව ලබා දුන්නාට thank you. අසින්දු සර් ගොඩක් හොඳයි. Thank you.